නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝයා වහන්සේ, සදහවත් පින්වත්නි, පින්වත් දරුවනි, අද පින්නවල මහමෙවුනාව භාවනා අසපුවට අනුස්මරණීය දවසක්. අද තමයි මේ පුණ්‍ය භූමියේ අලුතින්ම බුදුරජාණන් වහන්සේ උදෙසා සෑයක් නිර්මාණය වෙන්න මුල්ගල තිබූ දවස. ඉතින් පළමුව අපි ආශිර්වාද කරනවා කිසි බාධාවක් කරදරයක් නැතුව සෑයේ කටයුතු ඉක්මනින්ම සම්පූර්ණ කරගන්නට ලැබේවා කියලා. මේ ළඟදී යාපනයේ සරසවි සිසු දරු දැරියන් හැදූ සෑයක් විවෘත කරන්න ලැබුණා. ඉතින් ඒක පුදුම සහගත දෙයක්. මොකද මේ සරසවියකට ගිහිල්ලා ළමයි කරන දේවල් බලද්දි සෑයක් හදනවා කියන්නේ ඒකත් ආශ්චර්ය අద్భుත කාරණාවක්. ඉතින් ඒ නිසා ඒ තරුණ දූල පුතාලා සෑය හදන්න සල්ලි නැතුව කැට අරගෙන බස් ගාන ගිහිල්ලා සල්ලි එකතු කරලා ලස්සන සෑයක් හදලා. ඒ දරුවන්ගේ තියෙන ශ්‍රද්ධාවට වෙන්න ඇති ධාතුන් වහන්සේලා ගොඩාක් ලැබිලා. ඉතින් ඒ නිසා මේ සෑය හදද්දී පින්තූර පට අපි දැක්කා. ඒ කළුගල් වලින් හදන පාදමට වැඳ වැඳා පහන් තියතිය ළමයි සෑය හැදුවේ. ඉතින් මේ නිසා මම හිතන්නේ සරසවි අධ්‍යාපනය ලැබූ බොහෝ අය ඉන්නවා. නමුත් කාටවත් සෑයක් හදන්න වාසනාව ලැබුණේ නැහැ. ඊළඟට ඒ වගේ තුනුරුවන් ගැන සිහි කර කර ධාතු තැම්පත් කරලා එහෙම කරන්න වාසනාවක් ලැබුණේ. ඒ සෑය හදන්න මුල් වෙච්ච පුතා ඒ සරසවියේ ලෙක්චර් කෙනෙක්. ඒ පුතා මාත් එක්ක කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේලා අපට ශ්‍රද්ධාව ඇති නොකළා නම් මහමෙවුනාවෙන් අපට ශ්‍රද්ධාව ඇති නොකළා නම් මෙහෙම සෑයක් අපේ අතින් හැදෙන්නේ නැහැ කිව්වා. එතකොට බලන්න මේ අපි හිතපු නැති පැත්තකට ධර්මයේ ගිහින් තියෙනවා. ධර්මය කියන්නේ හරි පුදුම දෙයක්. ධර්මය නිකන් සූර්යයා පායනවා වගේ එකක්. ඉර පෑවුවහම ඉරේ කාර්යය ඉර උදා වෙන එකයි විතරයි.
එතකොට සූර්යාගෙන් රැස් ගලනවා. සූර්යාගෙන් ගලා හැලෙන රැස්වලට කොහේවත් මුල්ලක තියෙන පොකුණක මේරු නෙළුමක් හෝ පියුමක් හෝ ඇද්ද? මහනෙල් මලක් හෝ නෙළුමක් හෝ ඒක හිමීට පිපෙනවා. හැබැයි අස්සේ මුල්ලේ තියෙන මල් පිපෙන්න උදව් වුණේ මොකද්ද? සූර්යයා උදා වීමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හිරු මඩල වගේ. ඒ ධර්මය බුදු කෙනෙකුගේ ධර්මය ලෝකෙට ලැබෙද්දී කෙනෙකුගේ සිත පහදින්නේ නැත්තම් ඒ ධර්මයේ කෙරෙහි ඒක ඉතින් මොකක් හරි අවාසනාවක්. සංසාරගත පවක්. සමහර අම්මලා සමහර අය ඉන්නවා ඒගොල්ලෝ පතනවා හැමතිස්සෙම අනේ අපිට බුදු කෙනෙක් දකින්න ලැබේවා කියලා. මගේ අදහස මේ පැතුම ඥානවන්ත නැහැ. මොකද දේවදත්තත් බුදුරජාණන් වහන්සේව දැක්කා. කෝකාලිකත් බුදුරජාණන් වහන්සේව දැක්කා. චින්චිමානවිකාත් බුදුරජාණන් වහන්සේව දැක්කා. නමුත් බුදුරජාණන් වහන්සේව දුටු පමණින් ඔවුන්ගේ සිතේ පැහැදීම ඇති වුණේ නැහැ. ඔවුන් ඇදීම හිව්වා. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී දැකලා ඇදේ හොයපු අය හිටියා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඇදේ හොයපු අය හිටියා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දැකලා ඇදේ හොයාපු අය හිටියා. ඒ තුනුරුවන් ඇස් දෙකට දැකපු අය. හැබැයි කලේ ඇදේ හොයාපු එක. මේ නිසා අපි කල යුත්තේ සිත පහදවා ගැනීමයි. සිත පහදවා ගැනීම කියන්නේ හරි පුදුම සහගත දෙයක්. සිත පහදවා ගන්න බැරි වුණොත් ඒක හරි අවාසනාවක්. අපි බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ගැන නෙවෙයි බෝධිසත්වයන්ගේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ අපේ බුදුරජාණන් වහන්සේට සමහර යක්කු පහදිනවා. නිකම් පහදින්නේ නැහැ බෝධිසත්වයන්ට. ඒ දමණය වෙලා. ඔබ දන්නවා ඇති සමහර අවස්ථාවලදී සමහර යක්ෂයෝ බෝධිසත්වයන්ට දමණය වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ බෝධිසත්වයන්ට දමණය වෙච්ච අය දමණය වෙන්නේ නැහැ පැහැදීමක් නැතුව. දමණය වෙනවා කියන්නේ මොකද්ද? කියන දේ අහනවා. අපි ගත්තොත් ළමයෙකුට අපි කියනවා පුතේ අර වැටෙන් එහා යන්න එපා. ඒ ළමයා කියන දේ අහනවා. ඒ මොකද්ද? ළමයා මව්පියන්ගේ වචනයට දමණය වෙනවා. තව කෙනෙකුට කියනවා මේ දරුවෙකුට කියනවා පුතේ අර වැවේ නාන්න යන්න එපා. වැවේ නාන්න යන්න එපා කිව්වම මේ වචනට යා කීකරු වෙනවා. දමන වෙනවා කියන්නේ මොකද්ද? කීකරු වෙනවා. එතකොට මේ ළමයා ඒක අහන්න නැතුව කීකරු නොවි, දමනය නොවි වැවට නාන්න යනවා. ගිහිල්ලා වැවේ ගිල්ල මැරෙනවා. ඇත්ත වශයෙන්ම වැවේ නාපු නිසා ගිලිලා මැරුණා නෙමෙයි. අර අවවාදයට ඇහුම්කන් නොදීම නිසා තමයි ඒක වුනේ. බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවදියේ නානා ප්‍රකාර අය ඒ මහා බෝසතාණන් වහන්සේට මුණ ගැහිලා තියෙනවා. නානා ප්‍රකාර අය ඒ මුණ ගැහෙන අය මුණ ගැහෙද්දී සාමාන්‍ය බෝධිසත්වයෝ එක්කෝ රාජකුමාරයෙක් එක්ක බ්‍රාහ්මණෙක්
එක්ක තාපසෙක්, එක්ක සාමාන්‍ය මිනිසෙක්. එතකොට මේ අර මුණ ගැහෙන එක්කෙනා දමන වෙන්නේ එයාට. ඒ වගේ එකක් ඔබ අහලා ඇති අර දේව ධර්ම ජාතකය අහලා තියෙනවනේ. දේව ධර්ම ජාතකේ එක යක්ෂයෙක් හිටියා පොකුණකට අරක්ගෙන. ඒ කාලේ අපේ බෝධිසත්වයෝ රාජකුමාරයෙක්. මට ඒක මතක හැටියට මම කියන්නේ ඒ බෝධිසත්ව රාජකුමාරයෙක්. ඒ රාජකුමාරයා තමයි වැඩිමල් පුතා. තව මල්ලියෙක් හිටියා. මලනු කුමාරයෙක් හිටියා. එතකොට පුතාලා දෙන්න ඉඳෙද්දී බිසෝන් වහන්සේ කලුරිය කළා. මරණයටපත් වුණා. ඊට පස්සේ රජුරුව වෙන බිසවක් ගත්තා. ඒ බිසවටත් පුත් කුමාරයෙක් උපන්නා. ද රජුරුව සතුටු වෙලා බිසවට කිව්වා බිසව වරයක් ඉල්ලන්න කිව්වා. දෙවියන් වහන්සේ මම සුදුසු වෙලාවට ඉල්ලන්නම් දැන් එපා කිව්වා. දැන් මේ ඒ දේවියගේ පුත් කුමාරයා හැදී වැඩිගෙන එද්දී දේවිය කල්පනා කළා දැන් මගේ පුතාට රජකම හම්බ වෙන එකක් නැහැ. කලින් බිසෝන් වහන්සේගේ පුතාලා දෙන්නෙක් ඉන්නවා. රජුරවන්ට කිව්වා රජතුමනි මට එක වරයක් ඕනේ. මං ඒ වරේ ඉල්ලන්න යාවේ. මොකද්ද කියලා. කිව්වා මගේ පුතාට රජකම දෙන්න. රජුරු කිව්වා බෑ ඒක කරන්න. මට වැඩිමල් පුතෙක් ඉන්නවා. ඒ පුතාට තමයි රජකම. බෑ කරන්න කිව්වා. ඊට පස්සේ කිව්වා රජු බිසව කිව්වා රජතුමනි පොරොන්දු දෙකක් කරන්න එපා. මට වරයක් ගන්න කියලා පොරොන්දුවක් වුණා ඒක ඉෂ්ට කරන්න. රජුරෝ කල්පනා කළා ගෑනු විශ්වාස නැහැ. මේ ගෑනු එක්කෙනා මගේ පුතාලට හානියක් කරන්න පුළුවන් කියලා පුතාලා දෙන්නට කිව්වා දරුවෝ අඬ ගහලා කිව්වා වැළඳගෙන සිපසනසා කිව්වා පුතේ මං මේ කුඩම්මට පොරොන්දුවක් වුණා වරයක් දෙන්න. දැන් රජකම ඉල්ලනවා මෙයාගේ පුතාට. ඒ නිසා පුතේ මං කැමතියි ඔයාට රජකම දෙන්නයි. දැන් කරන්න බෑ ඔයාගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕන නිසා මේ ඔය දෙන්න වනගත වෙන්න කිව්වා. වනාන්තරගත වෙන්න මගේ ඇවෑමෙන් පස්සේ ඇවිල්ලා රාජ්‍ය ගන්න කිව්වා. ඔන්න දැන් බෝධිසත්ව කුමාරයයි අනිත් පුතයි වනාන්තරගත වෙන්න තීරණය කළා. තීරණය කරලා රජුරවන්ට වන්දනා කළා පිටත් වෙන්න හදනකොට අර පොඩි පුතා දෙවෙනි බිසවගේ පුතා ඇහුවා අයන්ඩි කොහෙද යන්නේ? කිව්වා මලණ්ඩ අපි වනාන්තරයට යනවා ජීවත් වෙන්න කිව්වා. එහෙනම් මාත් වෙනවා කියලා අර කිසි කෙනෙකුගේ කීම අහන්න නැතුව මේ දරුවත් පිටත් වුණා. දැන් තුන් දෙනාම වනාන්තරගත වුණා. දැන් මේ වනාන්තරගත වෙලා දවසක් මේ වනාන්තරයේදී බෝධිසත්වයෝ කිව්වා මේ මල්ලි වතුර පොඩ්ඩක් පිපාසයි වතුර ටිකක් අරන් එන්න හොයාගෙන කියලා. පොකුණක් తీරවා ඇත. ගිහලා නෙළුම් කොළයක් කඩාගෙන පෙන් ටිකක් ගන්න ලෑස්ති වුණා පෙන් බීලා. එතකොටම ඒ පොකුණෙන් ඒ පොඩි විලෙන් රාක්ෂෙක් මතු වුණා. මතු වෙලා කිව්වා ඔබ මට ආйти දැන් කියාපන් දේව ධර්මය මොකද්ද කියලා ඇහුවා. දේව ධර්මය කියන්නේ හිරු සඳු කිව්වා. ඔබ දේව ධර්මය කිව්වා වැරදි කියලා හැංගුවා. ඊට පස්සේ අර කුඩම්මගේ පුතා කිව්වා අයියා අපේ මේ පොඩි අයියා ගියාම ආවේ නේ මම පොඩ්ඩක් බලාගෙන ඉන්නම් කිව්වා. එයත් ගියා. ගියාට පස්සේ වතුරට බැස්ස ලකුණු තියෙනවා. අඩිපාරවල් තියෙනවා. ඊට පස්සේ මෙයාත් වතුරට බැස්සා. බැහැලා නෙළුම් කොළයකට
පැන් අරගෙන ගොඩ වෙන්න ලෑස්ති වෙනකොටම ආයෙ රාක්ෂය ආවා. ඇවිල්ලා අල්ලගත්තා. අල්ලන් ඇහුවා දේව ධර්මයේ මොකද්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා දෙමව්පියෝ. වැරදි උඹ දේව ධර්මයේ කිව්වා. කියලා හිර කළා. දැන් බෝධිසත්වය බලාගෙන ඉන්නවා මලිලා දෙන්න ගියාමයි නැහැ. ඊට පස්සේ බෝධිසත්වයෝ පිටත් වුණා. පොකුණ ගාවට ආවා වටේ බැලුවා බහැපු ලකුණු තියෙනවා ගොඩ වෙච්ච ලකුණු නැහැ. කමන්නේ මම බලන්න ඕනේ කියලා බෝධිසත්වයේ වතුරට බහින්ද කල්පනා කරලා වටේ බලනවා මේ ගොඩ වෙලා නැහැ. වතුරට බැහැලා තියෙනවා ගොඩ වෙලා නැහැ. මේ වතුරේ අනතුරක් තියෙනවා කියලා දැන් වටේ පොකුණ වටේ කල්පනා කරගෙන ඉන්නකොට අර යකා සීයා කෙනෙකුගේ වෙස්ෙන් ආවා. ඇවිල්ලා ඇහුවා කුමාරය මේ හරි ෂෝක් වතුර මේකට බැහැලා පැන් වළඳන්න කිව්වා. කල්පනා කළා රාජකුමාරිය කියලා මෙයා කතා කළේ මෙයා කොහොමද දන්නේ මං ගැන කියලා ඇහුවත් ඔබ කවුද කියලා. එතකොට අර සීයා රකුසාගේ වෙස්ෙන් පෙනී හිටියා. පෙනී හිටලා කිව්වා මමයි මේ පොකුණේ අධිග්‍රහිත රාක්ෂසයා කිව්වා. බෝධිසත්ව කිව්වා නම් කියාපන් මගේ මල්ලා දෙන්න කෝ කියලා. මම අල්ලගත්තා උන් දෙන්නම කිව්වා. ඒ මොකද කියලා ඇහුවා. මං දේව ධර්මයේ මොකද්ද කියලා ඇහුවා. දේව ධර්මයේ කොමක්ද කියලා කිව්වේ නැහැ. එතකොට බෝධිසත්වය කිව්වා මම දේව ධර්මයේ මොකද්ද කියලා කියන්නම් ඔබට. හැබැයි මට මේ දෙන්න නිදහස් කරන්න ඕනේ කිව්වා. මම නිදහස් කරන්න දේව ධර්මය මොකද්ද කියලා කියාපන් කිව්වා. එතකොට බෝධිසත්වය කිව්වා දේව ධර්මය කියලා කියන්නේ ගුණධර්ම දෙකකට කිව්වා. පවට ලැජ්ජාවත් පවට බයත්. යම් කිසි කෙනෙකුගේ හිතේ පවට ලැජ්ජාව තිබේද ඔහුට දේව ධර්මයේ තියෙනවා. පවට බය තියේද දේව ධර්මයේ තියෙනවා. එතකොට ලැජ්ජා බයෙන් යුක්ත නම් රහස් වැඩ නැත්තම් පවට ලැජ්ජාවෙන් පවට බයෙන් යුක්ත නම් ඔහුට කුමක්ද තියෙන්නේ? දේව ධර්මයේ තියෙනවා. යකා පෑදුනා. යකා පැහැදිලා කිව්වා හරි කුමාරී මම පැහැදුනා. දැන් මලිලා ඔබේ මලිලා දෙන්නෙක් ඉන්නවා මගේ ළඟ. ඕනේ මොන මල්ලිවද ඕනේ මං එක්කෙනයි දෙන්නේ කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් මට බාල මල්ලි දෙන්න කිව්වා. ඊට පස්සේ යකා කිව්වා හාපෝ මං හිතුවා දේව ධර්මයේ දන්න කෙනෙක් කියලා. දේව ධර්මයේ ක්‍රියාවට නංගොන්න කෙනෙක් කියලා. මේ දේව ධර්මයේ තුල දේව ධර්මයේ පුරුදු කරගෙන වැඩිමහල්ලාට ගරු කරන්න ඉපේ. ඇයි වැඩිමහලා ආතෑරී කියලා ඇහුවා. එතකොට කිව්වා යක්ෂය මේ අහපන්. මමයි වැඩිමල් මල්ලි වෙනම කෙනෙකුගේ දරුවෝ. පොඩි මල්ලි දැන් ඉන්න බෙසෝන්නාසිගේ පුතා. මම මේ පොඩි මල්ලිව උඹට ආහාරයට දීලා අනිත් මල්ලි වාරගෙන මට කවදාවත් මාලිගාවට යන්න බෑ කිව්වා. මම රාජකුමාරයෙක් කිව්වා. අනිත් මල්ලි නැති වුණත් මට මාලිගාවට යන්න පුළුවන් කිව්වා පොඩි මල්ලිත් එක්ක. එතකොට මට චෝදනා කරන්නේ නැහැ කිව්වා කවුරුවත්. නැත්තම් මට චෝදනා කරයි කිව්වා රජකම ගන්ට ආසාවෙන් ඔබ ගිහින් මල්ලිව මැරුවා කියලා. ඒ චෝදනාව මම ලබන්න කැමති නැහැ කිව්වා. මට බාල මල්ලි දීපන් කිව්වා. මෙයා පැහැදුනා. යකා පැහැදුනා. පැහැදිලා කිව්වා රාජකුමාරිය ඔබ සත්පුරුෂෙක්. ඔබට එක මල්ලිකෙන් නෙමෙයි මල්ලිලා දෙන්නම දෙනවා කිව්වා. කියලා අර ළමයි දෙන්නවම ගෙනල්ලා බාර දුන්නා. බාර දුන්නාට පස්සේ බෝධිසත්වයෝ කියනවා යකෝ මේහපන්. දැන් මේ සතුම් මේ මිනිස්යන් ඝාතනය කරගෙන කෑම නුඹට සුදුසු දෙයක් නෙමෙයි. නුඹ මරණින් මත්තේ නිරේ උපදිනවා. ඒ නිසා නුඹ මේ ඔය මේ මනුස්ස මාංශ භක්ෂණේ නවත්තාපන් කිව්වා.
දැන් මිනිමස් කනවා කියවම ඉස්සර යක්කු මිනිමස් කරනවා කියවම අපිට පුදුම වගේ කතා නෙමෙයි. නමුත් මේ චීනී මිනිස්සු කන දේවල් බැලුවාම යක්කු මිනිමාලු කන එක අහන දෙයක්ද? ඔබ දැක්කද චීනී මිනිස්සු අමුයෙන් නයි කනවා, අමුයෙන් වවුල්ලු කනවා, අමුයෙන් ගෙම්බ කනවා. දැක්කද ඒවා? ඒවා බැලින්නම් මේ යකෙක් මිනිහෙක් කනවා කියන එක මේ පොඩි දෙයක්. මේ මිනිස්සු කන දේවල් බලද්දී ඊළඟට චීන රටේ මම ඇහුවා මේ අර දරුවපත් වලක් කරන නිසා මේ බාගට මව් කුසේ වැඩිච්ච දරුවා ඒ දරුවා මේ ගබ්සා කරලා ඒ දරුවගෙන් සුප් එක හදා ගන්නවා. මේ පොඩි මේ චූටි දරුවන්ව සුප් වලට හදාගෙන කනවා මේ මිනිස්සු. පුදුම සහගතයි මේ මනුස්ස ලෝකේ. ඉතින් ඒ වගේ ලෝකෙක අර යකාට බණ කිව්වම බෝධිසත් කුමාරයා මේ හාමුදුරු කෙනෙක් නෙමෙයි. කුමාරයෙක්, රාජකුමාරයෙක්. යකාට ඉතින් දහම් කරුණු කීවා. අනේ පුදුම සහගතයි යකා කී කරුණානේ. යකා දමණය වුණා. බෝධිසත්වයන්ගේ ධර්ම අවවාදයට යකා දමණය වුණා. යකා දමණය වෙලා ඔන්න දැන් යකා මිනිමස් කෑම අතෑරියා. ඒ කියන්නේ යකා පැහැදුනාද නැද්ද? පැහැදුනේ මොකේටද? අවවාදයට. අවවාදයට පහදින්න නැත්නම් අවවාදයට ගරු කරන්නේ නැහැ. අවවාදයට ගරු කරන්න නම් ඒ අවවාදේ පිළිගන්න ඕනේ නේද? මේ බුද්ධ ශාසනයේ තියෙනවා අවවාද පිළිගැනීමට වචනය. පදක් හිනක් ගාහි. පැදකුණු කළ අවවාද පිළිගන්නවා කියනවා ධර්මයේ හැසිරෙන එක්කෙනා. ධර්මයේ හැසිරෙන කෙනා පැදකුණු කොට අවවාද පිළිගන්නවා කියනවා. මේ යුගයේ තියෙන ලොකුම අර්බුදය තමයි අවවාද නොපිළිගැනීම. පැදකුණු කිරීම කෙසේ වෙතත් කියන අවවාද ගණන් ගන්න මේ යුගයේ. ඉතින් ඒ නිසා පින්වත්නි ඔන්න යකා පැහැදුනා. පැහැදීම බලන්න කොච්චර උපකාර වෙනවද කියලා. යකා සසරේ ගියා. බෝධිසත්වයෝ සසරේ ගියා. ඔන්න බෝධිසත්වයෝ බුද්ධ ගයාවේ වජිරාසනයේ මත වැඩහිඳ මහා බෝසෙවණේ මාර පරාජය කරලා ශ්‍රී සම්බුද්ධත්වයට පත් වෙලා දහම් දේශනවා. අර යකා වෙලා හිටපු එක්කෙනා මනුස්ස ලෝකෙ ඉපදිලා. බලන්නකෝ අර පැහැදීමකදී ගෙනාපු ලස්සන දේව ධර්මයේ හොය හිටපු යකා මනුස්ස ලෝකෙ ඉපදිලා. සවැත් නුවර. ඔන්න බුදුරජාණන් වහන්සේ සවැත් නුවරට වැඩ වාසය කරද්දී අර යකෙක් වෙලා පැහැදුනා එක ආත්මික ඒ පැහැදීමේ අනුසස් වෙන්න ඇති. මනුස්ස ලෝකෙ උපන්න. ඒ පැහැදීමේ අනුසස් වෙන්න ඇති. මෙයාට මහාන වෙන්නත් හිතුණා. මහාන වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මහාන වුණා. මහාන වෙලා නමුත් අර යක්ෂ ගති යකෙක් වෙලා හිටියනේ. ඒවා තියෙන්නේ නැති. දැන් මෙයා මේ පිරිකර කොට ගහ ගන්නවා. යකුන්ට ඇඳුන්නේ නැහනේ. සමහරට ඇඳුම් ලැබිච්ච වෙලාවේ මනුසාත්මේ ආස හිතින් නැති. පිරිකර කොට ගහ ගන්නවා. දවසක් භික්ෂුන් වහන්සේලා බලද්දි ජේතවනාරාමේ ඈත කොනක කුටියක සිවුරු එළියෙත් සිවුරු වනලා වැලේ සිවුරු දාලා ගොඩක් සිවුරු පිරිකර. භික්ෂුන් වහන්සේලා එතනට ගිහිල්ලා ඇහුවා ඈවැටනි මේ සිවුරු කාගේද? මේ සිවුරු මගේ. ඔය කොම් සිවුරු තමුනාංශකේද? එහෙමයි මේ සිවුරු ඔක්කොම මගේ කිව්වා. හප්පේ ඔහොම සිවුරු කොට ගහගෙන හරියනවද පැවිද්දන්ට? පැවිද්දෙක් වුණාට පස්සේ අල්පේච්ච වෙලා තුන් සිවුරින් ඉන්න ඕන කිව්වා. අනේ යනවා තමසගේ වැඩක් බලාගෙන කියලා කිව්වා. ඇයි පෙර ආත්මේ
යකා නොවේ. එතකොට භික්ෂුන් වහන්සේලාගේ අවවාදයට මෙයා දමණය වුණාද? දමණය වුණේ නැහැ. භික්ෂුන් වහන්සේලාගේ අවවාදයට කීකරු වුණාද? කීකරු වුණේ නැහැ. භික්ෂුන් වහන්සේලා කල්පනා කළා අපිට නම් මෙයයිව හදන්න බෑ. අපි බුදුරජාණන් වහන්සේට ගිහින් කියනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ අර මේ භික්ෂුවක් ඉන්නවා අර කොනේ කුටියේ සිවුරු පිරිකර පිරීලා ගොඩ ගහගෙන ඉන්නවා. අපි අල්පේච් වෙන්න කිව්වම අපිවත් බැනලා ඉලෝ ගත්තා කිව්වා. එන්න කියන්න කිව්වා. ආවා. ඇයිල බුදුරජාණන් වහන්සේට වන්දනා කළා හිටගත්තා. මේ වන්දනා කළා. වන්දනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා ඈ භික්ෂුව මොකද්ද මේ කරන වැඩේ? සිවුරු පිරිකර ඔහම ගොඩ ගහගෙන ඉන්න එක හරිද කියලා ඇහුවා. මේ උන්වහන්සේ එකපාරට නැගිට්ටා. නැගිටලා සිවුරයි අඳනයි කඩලා පැත්තක දැම්මා. දාලා කිව්වා මට මෙහෙම ඉන්නද කියන්නේ? ආන්න යක්ෂ ගතිය ආවා. මට මෙහෙම ඉන්නද කියන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ ආනවා ආපෝ ලැජ්ජ නැද්ද? කිව්වම මේ භික්ෂුව ඔබ පෙර ආත්මේ යක්ෂයෙක් වෙලා ඉඳිද්දී ලැජ්ජා බය කියන දෙකට දේව ධර්මයේ කියලා දේව ධර්මයේ හොය ගියා. මේ මනුස්සාත්මයක් ලබලා භික්ෂුවකුත් වෙලා ලැජ්ජා බය නැද්ද කියලා ඇහුවා. අහපු ගමන් සිය උපන්න. සිය ඉපදිලා ආය අඳනේ සිවුර පොරව ගත්තා. පොරවගෙන සමාව ඉල්ලුවා. සමාව ඉල්ලලා වාඩි වුණාන් පස්සේ භික්ෂුන් වහන්සේලා ඇහුවා අනේ භාග්‍යතුන් වහන්සේ පෙර ආත්මේ මෙයයි යකෙක් වෙලා ලැජ්ජා බය දේව ධර්මය කියලා හොය ගියපු කතාව මොකද්ද කියලා. ආන්නේ වෙලාවේ තමයි දේව ධර්ම ජාතකේ වදාලේ. අර කලින් කියපු කතාව. ඒ දේව ධර්ම ජාතකේ අහපු ගමන් ලැජ්ජා බය පිහිටියා. මේ භික්ෂුව මාර්ගඵල ලැබලා සංසාර දුකින් අත් මිදෙන්න පාරක පාගත්තා. දැන් බලන්න මේ කොම පිටිපස්සේ තියෙන්නේ මොකද්ද? යහපත් අවවාදයට කීකරු වෙච්ච දෙයක්. ඒ යහපත් අවවාදයට කීකරු වීම එදා ඒ යක්ෂයා නොකළා නම් ඒ යකා එදා දේව ධර්මයේ අහලා යකා අවංකව වැඩ නොකළා නම් මනුෂ්‍යාත්මයක් ලබන්න බුදු කෙනෙක් පහළ වෙන අවස්ථාවේ ලබන්න ලැබෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන අවස්ථාවේ එයාට මනුෂ්‍යාත්මය ලැබුණා. ඊළඟට එයාගේ පැහැදීම කොච්චරද කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන අවස්ථාවේ පැවිදි වෙන්නත් ලැබුණා. හැබැයි අර දුර්වලතාවයේ තිබුණා සංසාරේ. බුදුරජාණන් වහන්සේ අවවාද කරපු ගමන් අර සංසාරේ අවවාදයට හික්මුණු ගුණය නිසා අවවාදයට පිටලා මාර්ගඵල අවබෝධ කළා. දැන් බලන්න මේ පැහැදීම කියන එක එහෙනම් මේ දුර ගෙනියන එකක් නෙමෙයිද? මේ සිතක ඇති වෙන පැහැදීම දුර ගෙනියනවා. මේ කාලේ මොන මාරාවේශයක්ද කියන්න තේරෙන්නේ නැහැ. මිනිස්යාට හානි කරන්නේ පැහැදීමටමයි. බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගත්තොත් ඕන් ඒකට මොනවා හරි කියලා ඒකට හානි කරනවා. බුද්ධ භූමිය බුදුරජාණන් වහන්සේ උපන්න දඹදිව වජිරාසන භූමිය ආදී ස්ථානව ගැන හිතේ පැහැදීමෙද මොකේක් හරි ඇවිල්ලා ඔහි කොයිද උපන්නේ ලංකාවේ නෝ උපන්නේ කියලා මහා පට්ට බේගලයක් කියලා මිනිසුන්ගේ පැහැදීම නසනවා. ඒව නැත්තම් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයෙන් දහම් දෙසුවේ. ඔය ත්‍රිලක්ෂණේ වැරදි මේකයි ත්‍රිලක්ෂණය කියලා වෙන මොකක් හරි එකක් කියනවා. කියලා ආයේ පැහැදීම නසනවා.
ඒ එක එකාගේ පැහැදීම නසන්න කරන වෑයමට තමන්ගේ පැහැදීම නසාගත්තොත් ආයි මෙතේ බුදුන් දකින්නත් ලැබෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න පින්වත්නි, අපි බුද්ධ ශාසනයේ මගහැරුණු පිරිසක්. අපි බුදුරජාණන් වහන්සේව මගහැරුණු පිරිසක්. ජීවමාන බුදුරජාණන් වහන්සේ මගහැරුණාද නැද්ද අපිට? ජීවමාන බුදුරජාණන් වහන්සේ මගහැරුණා. ඊළඟට සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහරහතන් වහන්සේලා මගහැරුණා. ඊළඟට ලංකාවේ අපගේ ආදි ගුරු දේවෝත්තම අපගේ මිහිඳු මහරහතන් වහන්සේව මගහැරුණා. ඊට පස්සේ රහත් පරපුර මගහැරුණා. රුවන්වැලි මහා සෑයේ මේ ධාතු ගර්භ නිදාන උත්සවයට ගියපු තරුණයෝ ඒ උත්සවයේ බලලා බුද්ධානුස්සතිය වඩලා දහස් ගණන් රහත් වුණා. ඒ අවස්ථාවල් මගහැරුණා. දැන් තියෙන්නේ හිත පහදවා ගන්න අවස්ථාව. මේ හිත පහදවා ගන්න අවස්ථාවත් මගහැරෙනවා. කවුරු හරි කියනවා නෑ එහෙම නෑ ඕනසන රහතන් වහන්සේලා පහළ වුණා. එහෙම කොයිද? මේක තමයි බුද්ධ භූමිය. මේක තමයි බුදුරජාන් වහන්සේගේ ජන්ම භූමිය. ලක්ෂ ගණන් රහතුන් පහළ වෙලා කිව්වන් පස්සේ ආන්ගේ බොරුවට පහදිනවා. ලක්ෂ ගණන් රහතුන් පහළ කියලා බොරුවට වාහනවල බෝඩ් ගහගෙන යනවා. එහෙම පහළ වෙන්නේ බෝඩ් ගහුවා කියලා. බෝඩ් ගහලා රහතුන් පහළ කරවන්න පුළුවන්ද? බෑ. බෝඩ් ගහලා බුදු බව ලබන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ ඔක්කොම සලසන්නේ ගුණයක් විසින්. ගුණේ නසාගෙන මුකුත් නැහැ. ලක්ෂ ගණන් රහතුන් නෙමෙයි. මේ කොරෝනා වෛරසය එන ඉස්සරහට එනකට මොනවා වෙයිද දන්නේ. ඉතින් ඒ නිසා මම කියවන්නේ දැන් ඔබට හොඳට හිතට ගන්න අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ මගහැරුණා. ඊළඟට අපි ඉන්දියාවේ උපන්නේ නැහැ ඒ කාලේ. උපන්නත් එනකො හරියටියක් දන්නේ නැහැ. රාතන් වහන්සේලා මගහැරුණා. සමහරට මේ පළාතෙම ඉපදිලා අපි හිත චුට්ටක් පහදගෙන ඉන්නේ ඇති. එහෙම නැත්නම් අපි හිටියද නැද්ද දන්නේ නැහැ. ඊළඟට ලංකාවේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිද්දි දඩයන් ගියපු අය හිත පහදවා ගත්තේ. නිකන් අය නෙමෙයි දඩයමේ ගියපු අය. හිත පහදවා ගත්තේ. අපි ඒ වෙනුවෙන්ම කැප වෙලා සිල් රෙදි පොරෝගෙන පේ වෙලා එනවා. හිත පැහැදීම පවත්ව ගන්න බෑ. මොකක් හරි කුණු ගොඩක් ආපු ගමන් කුණු ගොඩ ගන්නවා පැහැදීම අතාරිනවා. මේ කාලේ මිනිස්යාගේ චිත්ත ප්‍රසාදයටත් බාධා. සෑයක් වඳින්න ගියොත් ඒකටත් බාධා කරනවා. මල් පූජා කළොත් ඒකටත් බාධා කරනවා. මොකටද ඔච්චර මල්? මොකේක් හරි මාරාවේශයක් වෙච්ච එකෙක් බයින්න පටන් ගන්නවා. ඔන්න ඕක අහ ගන්නවා ඊට පස්සේ. ඉතින් ඒ වගේ අර හිත පහදව ගන්න තියෙන එක නැති කරනවා. දැන් බලන්න පින්වත්නි අර යකා ඉස්සල්ලාම හිත පැහැදුනේ බුදු කෙනෙක්ට නෙමෙයි. කාටද යකාගේ හිතේ පැහැදිම ඇති උනේ? බෝධිසත්ව කුමාරයෙකුට දේව ධර්මයේ කියා දුන්නා. ඊළඟට කුමාරයෙකුගේ ගුණ අහලා බෝධිසත්වයෙකුට යකා පැහැදිලා යකාට එච්චර විපාක දුන්නා නම් මනුෂ්‍යාත්මිත ලබාගෙන පැවිද්දත් ලබාගෙන ඒ දුර්වලකම් යක්ෂ ගති නැති කරගෙන කෙලෙසුනුත් ප්‍රහාණය කරගන්න අවස්ථාවක් ලැබුණා නම් මේ පැහැදීම කියන්නේ සුළු දෙයක්ද? පැහැදීම කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිතේ ඇති කරගන්න පැහැදීම සුළු දෙයක් නෙමෙයි. ගොඩාක් අය මරණින් මත්තේ දුගති යන්නේ මේ හිතේ පැහැදීම නැතිකම නිසා නේද?
මරණින් මත්තේ ගොඩක් අය සුගතිය නෙමෙයිනේ. මරණින් මත්තේ ගොඩක් අය සුගතියේ නොවේ. මරණින් මත්තේ ගොඩක් අය සුගතියේ නම් බුදුරජාණන් වහන්සේ නියපොත්තට පස් බිඳක් අරගෙන භික්ෂූන්ගෙන් ප්‍රශ්න කරන්නේ මහණෙනි මේ නියපොත්තේ තියෙන පස් බිඳද වැඩි මහ පොළේ පස්ද කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහ පොළේ පස් සිතා වැඩි. නියපොත්තේ පස් සිතා ටිකයි. මහණෙනි මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු මරණයට පත් වුණාට පස්සේ ආයේ මිනිස්සු වෙන්නේ මේ නියපොතට ගත්ත පස් ටික වගේ. මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු මරුණට පස්සේ දෙවියන් අතර උපදින්නේ මේ නියපොතට ගත්ත පස් ටිකක් වගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මහ පොළොව පෙන්නලා කියනවා මහණෙනි මහ පොළොව වගේ මිනිස්යන් අතර මැරිච්ච මිනිස්සු නිරේ යනවා. මිනිස්යන් අතර මැරිච්ච මිනිස්සු තිරිසන් අපාය යනවා. මනුස්ස ලෝකෙන් චුත වෙන මිනිස්සු പ്രേත ලෝකේ යනවා. මනුස්ස ලෝකෙන් චුත වෙන මිනිස්සු අසුර ලෝකේ යනවා. මහ පොළොව වගේ. ඉතින් මේ දේශනා කොච්චර ඇත්තද? දැන් බලන්න හරි ජනප්‍රියයි මේ රටේ රාවණාසුර. රාවණාසුරෙක්. එතකොට මේ ඒකට හිත පහදින්න එයාගේ සංස්කාර සකස් වෙන්නේ අසුර ලෝකෙ උපදින්න. අසුර ලෝකෙට උපත සකස් වෙන්නේ මරණින් මත්තේ දෙවියන් අතර යන්න වාසනාව නැහැ. මනුස්ස ලෝකෙට එන්නෙත් නැහැ. අසුර ලෝකෙ කියන්නේ මොකද්ද? අසුර ලෝකෙ කියන්නේ වහා කිපෙන සුළු. පින්පව් නොහඳුනන ධර්මයට ගෞරව නොකරන බොහෝ අසත්පුරුෂයි ඉන්න තැනක්. දැන් එතකොට ගොඩාක් ඔබ දන්නවා ඇති මේ අම්මලා තාත්තලා තරුණ පහේ ළමයි ඔක්කොම වගේ ওই අසුර ඇදහිල්ලට යන්නේ. ඒත් මං කල්පනා කළා අනේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඇත්තක්මයි. අයි මේකුන්ට බුද්ධං සරණං ගච්ඡාමි කියන එකට හිත පහදින්නේ නෑනේ. රාවණේ කියප ගමන් හිත පහදිනවා. දත් විලිසාගෙන හිටියොත් හිත පහදිනවා. දිව ඉස්සරහට දාගෙන හිටියොත් හිත පහදිනවා. මිනිඔලු මාලයක් දාගෙන හිටියොත් හිත පහදිනවා. නිකලස් කිව්වම හිත පහදින්නේ නෑනේ. බලන්න බුද්ධං සරණං ගච්ඡාමි කියලා කටින් කියපියු නේද? පොඩි කාලේ ඉඳලා. හිතේ සරණ අතාරින්න හැටි. ගිහිල්ලා උපදින්නේ අසුර ලෝකේ. තව කොටසක් ගිහිල්ලා උපදින්නේ නාග ලෝකේ. කොච්චර ඇත්තද මේවා? බුද්ධ වචන නියපොතට පස් ටිකක් අරන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ මිනිස්සෙක් ඉන්නේ මේ වගේ ටිකයි කිව්වා. දෙවියෝ වෙන්නේ මේ වගේ ටිකයි කිව්වා. මහ පොළොවගේ පිරිසක් දුගතිය යනවා කිව්වා. අර ඉන්දියානු ටෙලිනාට්‍ය බලලා ඒ ටෙලිනාට්‍ය වල අර නළු නිලියෝ නයි වෙනවා. ආයේ මිනිස්සු වෙනවා. ආයේ බඩ ගාගෙන යනවා. මේවා දැකලා හිතෙනවනේ මිනිස්සුන්ට අනේ මටත් නාගලෝ කියන්නේ නැත්නම්. එතකොට හිත පිහිටන්නේ කොහෙද? නාගලෝ කයිතේ මොන අපායටද? තිරිසං අපාය. නාගලෝකේ ආйти තිරිසං අපායට. නාගලෝකේ යන්නේ තිරිසං අපායේ. තිරිසං අපායට ගියාට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලවල තිරිසං අපායේ ඉපදිලා තියෙනවා. නාගලෝකේ. නාගලෝකේ ඉපදුනාට පස්සේ නාගයෝ හරිවල්. ඔය නාග දිෂ්ටි සීලාචාර නැහැ. හරි අසීලාචාරයි. නැයින්නෝ නයි අසීලාචාරයි. සිල් රකින්න දෙන්නේ නැහැ. දැන් ඔන්න බෝධිසත්වය නාගලෝකෙ ඉපදිලා. දැන් බෝධිසත්වයන් සිල් රකින්න ඕනේ. ලොකු නැයින්නෝ පිරිවරක් ඉන්නවා. නාගිනියෝ පිරිවරක්. ඒ නාගිනියෝ බෝධිසත්වයන්ට සීලේ ඉන්න දෙන්නේ නැහැ. බඹසර සිල් රකින්න දෙන්නේ නැහැ. දුස්සීල භාවයේ පොළඹව ගන්නවා.
අන්තිම බෝසත්ව කල්පනා කළා අනේ මට කරන්න දෙයක් නැහැ. මට මේ නාග ලෝකේ නම් සිල් දකින්න හම්බ වෙන්නේ නැහැ. මම මනුස්ස ලෝකෙටවත් යනවා කියලා මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා කැලෑවල් වල ඇවිල්ලා නාග වේශයෙන්ම මිඳගෙන මේ ගස් කොළන් වල වෙලිලා තපස් රැකපු දේවල් මේ ජාතක පොතේ තියෙනවා. ඒ නර නාගිනිය පන්නන් එනවා කොහෙද ගියේ අපේ ස්වාමියා කියා. බේරින්නේ නැහැ. මේ තෙරුවන් සරණගේ මිනිසයන් අර ඉන්දියාවේ මිත්‍යා දෘෂ්ටික මේ ටෙලිනාට්‍ය බලලා තනිකර මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටික ටෙලිනාට්‍ය බලලා හිතනවා අනේ හරි ෂෝක්නි නාගයෝ. නාග ලෝකේ හරි ෂෝක්නි. දැන් අර තෙරුවන් සරණේ හිත පිහිටියේ නැතුණාට පස්සේ මැරිච්ච මිනිස්සු ගිහිල්ලා උපදින්නේ නාග භූතයෝ අතර නම් ඊට පස්සේ ඒගොල්ලොත් මිනිස්සුන්ගේ ඇඟවල් වලට වැහෙනවා. ඔබ දැකලා නැද්ද මේ සමහර දිෂ්ටි වෙහිච්ච මේ කාන්තාව පිරිමි අත් දෙක උඩට උස්සගෙන පෙනේ වගේ තියන් නටනු ඇඟේ ඉන්නේ මොකෙද්ද එතකොට? ඇඟේ නායක ඉන්නේ. පිරිමි කෙනෙකුගේ ඇඟට නායක වුණා මෙයාගේ හැසිරීම ගෑණියෙකුගේ වගේ. ඒගොල්ලෝ පිරිමි සම්බන්ධකම් වලට යනවා. නයි ඇඟවල් වල. ගෑනු කෙනෙකු ඇඟට නාගේ කහම යා කරන්නේ පිරිමි එක පිරිමියකින් සෑහීමටපත් වෙන්නේ නැහැ. පිරිමි හොය යනවා. නාගයෝ හරි දුස්සීලයි. ඕන් ওই නාග ලෝකෙට කොටසක් යනවා. මම මේ කියන්නේ වර්තමාන තත්ත්ව ගැන. වර්තමාන මිනිස්සු යන දිශාවල් මේ කියන්නේ. අපි බෞද්ධ මේ බෞද්ධ රට කීයකේ කිව්වට ඒ හේතුව නිසා සුගතියක් නැහැ. මිනිස්සු යන දිශාව මැරිලා කොටසක් යනවා රාවණ කියා අසුර ලෝකෙට. ඒ අසුර ලෝකේටම සම්බන්ධ වෙනවා. තව ඉන්නවා අසුර ලෝකේ අසුර නාග කියලා කොටසක්. ඒගොල්ලන්ගේ පැත්තට තමයි ඔය කාලී ඇදගෙන ඔක්කොම යන්නේ හිට තමයි. අසුර. හැබැයි ඒ වගේ ආත්මයක උපන්නොත් ආයිතින් මනුස්ස ලෝකයකට එනවා කියන එක නම් බොරු. මනුස්ස ලෝකයකට ආවත් තෙරුවන්ට හිත පහදිනවා කියන එක නම් බොරු. තෙරුවන්ට හිත පහදින්න දෙන්නේ නැහැ. ධර්මේ කරා යන්න ආවත් අර පිටිපස්සෙන් ඉන්න අමනුස්ස බලවේගයේ ලෙඩ කරලා හරි යව නවත්තනවා. එහෙම නැත්නම් එයාට අපහදවන්න හිත ඇතුලෙන් පරුසෝචන කියවනවා. එහෙම හරි නවත්තනවා. එහෙම නැත්නම් සිල් ගන්න ඕනේ කියලා හොඳ වැඩකට ගෙදරින් එන්න හැදුවොත් රණ්ඩුවක් හරි හැදෙනවා. හිත පහදව ගන්න තියෙන ඔක්කොම නැති කරනවා. නැති කර ආයව ආපස්සට අදිනවා අර ලෝකවලට. මම මේ කියන්නේ වර්තමාන මිනිස්සු යන උපදින තැන්. වර්තමානයේ මනුස්ස ලෝකේ ඉන්න අය කොටසක් ගිහලා උපදිනවා අර දිව එළියට දාපු යකිනි ළඟ. ඒ යක්ෂණී ගාව උපන්නත් ආයිති ලේ පිපාසිත නීච අමනුෂ්‍යය තමයි. වර්තමාන මිනිස්සයා උපදින තැන්. ඊළඟ එක එහෙම නැත්නම් උපදින්නේ නීච බෛරව වෙලා. එහෙම නැත්නම් උපදින්නේ නීච പ്രേත වෙලා. එහෙම නැත්නම් කෙලීම නාග ලෝකේ. එහෙම නැත්නම් අසුර ලෝකේ. ඊළඟට මේ නාග ලෝකේ උපදින අයගේ ඊළඟ ලක්ෂණය මොකද්ද? නාග ලෝකේ උපදින අය ගුණධර්ම වලට කැමති නැහැ. හැබැයි අඟවනවා Tamanට අන් අයට වඩා ගුණධර්ම තියෙනවා කියලා. ඒක මොකද්ද? කතා කරද්දි අම්මෝ ගුණ ගලනවා යාගේ. හැබැයි ඇතුලේ තියෙන්නේ වෙනින් එකක්. ඒකට මොකද්ද කියන්නේ? මායා. මොකද්ද ඒකට කියන්නේ? මායා. එයාම හොයාගන්න බෑ. මහා සත්පුරුෂ විදියට ඉන්නේ. හැබැයි ඇතුලේ ණය.
ඇතුලේ ඉන්නේ හැපින්න. හැබැයි කතාවෙන් පෙනී හිටින්නේ කොහමද? මහා සත්පුරුෂ විදියට. මායා. ඊළඟ එක ඒ මායා තියෙන එක්කෙනාගේ ලක්ෂණය මොකක්ද ඊළඟ? මායා තියෙන එක්කෙනාගේ ඊළඟ ලක්ෂණය තමයි අවවාදයේ හිතට යන්නේ නැහැ. මායාව තියෙන එක්කෙනාගේ ලක්ෂණය මොකද්ද? අවවාදයේ හිතට යන්නේ නැහැ. අවවාදයේ හිතට යන්නේ නැත්නම් ඒ මොකද්ද? ඇතුළ දරදඬුයි. අවවාදයේ හිතට යන්නේ නැහැ කියන්නේ ඇතුළ මොලොක් නැහැ. ඍජු නැහැ. එතකොට මායා තියෙන එක්කෙනාට අපි කියනවා හරි සටකපට. ඕන විදිහට රංගනය දෙන්න පුළුවන්. දිව 3-4 තියෙනවා. දේශපාලකයෝ වගේ. ගොඩාක් දේශපාලකයෝ මායා. හිරියොතක් නැහැ. ඉතින් ඒ නිසා ඒවා ඉතින් මිනිසුන්ට පුරුදු වෙනවා. දැන් මාධ්‍යවල ගොඩාක් තියෙන වුණානේ. ඉතින් ඕවාසර ගිහිල්ලා බොරු මායා වංචා මේ කොටම ගියාට පස්සේ ඊට පස්සේ අර ගුණයට ගරු කරන්නේ නැත්තම් අපි ගත්තොත් මේ බුදුරජාණන් වහන්සේ මෙහි පහළ වුණා කියලා අමුතු කතන්දර කියන්න වටිනවද? බුදුරජාණන් වහන්සේ දඹදිව උපන්න එක අනුමෝදන් වෙලා හිටියා මෙතන ඒකට ඉවරයිනේ. සාණ්ඩු සරුවල් හදාගෙන මේ බැන අපිට පේනවනේ මේ ඔය මේ මාධ්‍ය වලින් කොච්චර ගරහනවද? දැන් බුදුරජාන් වහන්සේ දඹදිව උපන්නා කිව්වම එයාත් එක්ක පන්න ගරහනවා. පන්න පහර දෙනවා. මේ නයි හැපින්නෝ. ඊළඟ එක තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මයට හිත පහදින්නේ නැහැ. හැබැයි ඒ වුණාට කියන්නේ රහතන් වහන්සේලා බී කර ගන්න ඕනේ. ලක්ෂ ගණන් රහතුන් බී කර ගන්න ඕනේ. දැන් අපි ළඟ රහතුන් ඉන්නවා. ඕක තමයි කියන්නේ. මේ ඔක්කොම අසත්පුරුෂ. දැන් මේ ඔක්කොම කිව්වේ මම පින්වත්නි මොකද්ද මේ සිත පහදවා ගන්න ඇති බාධා. සිත පහදවා ගැනීමට තියෙන බාධා. බුදුරජාණන් වහන්සේ කෙරේ තියෙන හිත පහදවා ගැනීමට බාධාවට පස්සේ සමහර විට සංසාරේ අපි ගම්මු අපි නාග ලෝකේ සම්බන්ධයක් තිබිලා මනුස්ස ලෝකෙට ආවා කියලා. එතකොට අර නාග ලෝකයට සම්බන්ධ දේවල් කවුරු හරි කියනවා. එතකොට මෙයාගේ හිත පහදින්නේ මොකේටද? නාග ලෝකෙට. අසුර ලෝකය ගැන මොන හරි කවුරු හරි කියනවා කියමු. එතකොට අසුර ලෝකයෙන් සම්බන්ධයක් මොකක් හරි තිබ්බනම් මෙයාගේ හිත පහදින්නේ කොහෙද? ආසුර ලෝකේ. මේ වගේ තමයි එක එක ලෝකවල යන්නේ. මරණින් මත්තේ එක එක ලෝකවල මිනිස්සු යනවා. දැන් නිදහස තියෙන්නේ ඇත්ත වශයෙන්ම අපිට නිදහස තියෙන්නේ සක්කාය දිට්ඨිය නිදහස් වෙච්ච දවසට. අපිට හැබෑම නිදහස එන්නේ කවද්ද? සක්කාය දිට්ඨිය නිදහස් වෙච්ච දවසට. ඇයි සක්කාය දිට්ඨිය නිදහස් වෙච්ච දවසට අපි සතර අපායන් නිදහස්. එතකන් මේ නිදහස කියන එක අපිට අල්ලගන්න බැරුව යනවා. ඒ නිසා පින්වත්නි මේ හිත පහදවා ගැනීම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමට තියෙන බාධා ඉවත් කර ගැනීම තම තමන් කරගත යුතු එකක්. තම තමන් සත්පුරුෂ ශාස්ත්‍රය තෝරගන්න ඕනි. සත්පුරුෂ කියලා හිතාගෙන අසත්පුරුෂයව ආශ්‍රය කළා අපිට යහපතක් වෙන්නේ නැහැ. සද්ධර්මය කියලා හිතාගෙන අධර්මයක් අහලා අපිට යහපත වෙන්නේ නැහැ. මිසදිටුවක් වැළඳගෙන අපිට යහපත වෙන්නේ නැහැ. මොකද වර්තමාන මිනිස්යාට පොඩි දෙයක් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ තමයි සිත පහදවා ගැනීම. මේ සිත පහදවා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැනයි. සිත පහදවා ගත යුත්තේ
ඒ නව අරහදී ගුණයකින් යුක්ත. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ගුණ 9 ගැන හිත පහදවා ගන්න ඕනේ. මේ හිත පහදවා ගැනීමට ගොඩාක් උදව් වෙනවා. සිත පහදවා ගැනීමට ගොඩාක් උදව් වෙනවා බුදු ගුණ දැනගෙන සිටීම. සිත පහදවා ගැනීමට ගොඩාක් උදව් වෙනවා ධර්මයේ දැනගෙන සිටීම. සිත පහදවා ගැනීමට ගොඩාක් උදව් වෙනවා සංඝයාගේ ගුණ දැනගෙන සිටීම. ගුණ දැනගෙන නොසිටියොත් එයාගේ හිතේ පැහැදීම තියෙන්නේ අවබෝධයකින් තොරවයි. දැන් ගුණ දන්නේ පැහැදිලා. එතකොට මේ පැහැදීමට අභියෝගයක් ආපු ගමන් මොකද වෙන්නේ? පැහැදීම නැතුව යනවා. ඇයි හේතුව? ගුණ නොදැනීම. ගුණ නොදැනීම. පැහැදීමක් ඇති වෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ වුණත් ගුණ දැනගන්න ඕනේ. මට මතකයි අපි මහමෙවුනාව හදාපු මුල්ම කාලේ මුල් මීට අවුරුදු 21කට ඉස්සෙල්ලා මුල් කාලේ මන් ධර්මයේ කියලා මම කිව්වා මේ දෙවිවරුත් මගපල්ලාභී දෙවරු ඉන්නවා කියලා. එතකොට මේ වයසක ආච්චිලා මගේ ළඟට ඇවිල්ලා මගෙන් අහනෝනේ අනේ හාමුදුරනේ එහෙම කොහොමද? දෙවියෝ කොහොමද මගපල් ලබන්නේ? අපි දෙන පින් වලින් දෙවිවරු ඉන්නේ. දැන් බලන්න දැනුම නෑ. මං කිව්වා ඇයි අම්මා අහලා නැද්ද? අපේ බුදුරජාණන් වහන්සේට ගුණයක් තියෙනවා සත්තා දේව මනුස්සානං. දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ කියන එකක් අම්මා අහලා නැද්ද? නෑ. දැක්කනේ ප්‍රශ්නේ. එතකොට දෙවියන්ගේත් මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ නම් ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ නිවන් මාර්ග පෙන්වන කෙනා. ශාස්ත්‍රෝ කියන්නේ මාර්ගය පෙන්වන්නා. එතකොට කාටද මාර්ගය පෙන්වන්නේ? දෙවියන්ට මිනිසුන්ට. දෙවියන්ට මිනිසුන්ට නිවන් මාර්ග පෙන්වන්නා කියන එකේ අර්ථය තමයි සත්තා දේව මනුස්සානං. දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට මේ වයසක අම්මලා තමන් බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට දෙවියන්ගේත් මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා තමන් දන්නේ නැහැ. දෙවියොත් මඟඵල ලබනවා කියලා දන්නේ නැහැ. දෙවියොත් මාර්ග බ්‍රහ්මචර්යාවේ යෙදෙනවා කියලා දන්නේ නැහැ. ඉතින් මෙහෙම දන්නේ නැති කෙනෙක් කොහොමද බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්නේ? ගුණ දන්නේ නැහෙනි. ඊට පස්සේ කියනවා නෑ අපි පින් දෙනකට තමයි මේ අපි පින් දීලා අපින් යැපෙන්නේ. ඉතින් දැන් අපි දෙන පින් වලින් නම් දෙවිවරුත් පින් ගන්නේ. අපේ පිනෙන් නම් දෙවියොත් යැපෙන්නේ. අපේ පිනෙන් නම් මැරිලා ගියපු අයත් යැපෙන්නේ. අපි මරණාට පස්සේ කොහෙද ආයුත්තේ? අපිනේ දෙවියන්ට පින් දීලා තියෙන්නේ. අපිනේ වැඩකාරයෝ. අපි තමයි දෙවියන්ටත් පින් දීලා තියෙන්නේ. අපි තමයි මැරිච්ච ඥාතීන්ටත් පින් දීලා තියෙන්නේ. එහෙමනම් අපි ඉන්න ඕනේ ඒ වගේ ඉහළ තලයක නේද? මේ මරුණාට පස්සේ නයි වෙන්නේ කොහොමද? මරුණාට පස්සේ අසුරය වෙන්නේ කොහොමද? මේ ප්‍රේතය වෙන්නේ කොහොමද? බයිරය වෙන්නේ කොහොමද? දැන් අපිට හොඳට තේරෙනවා මේ ගොඩාක් මේ ඉඩකඩම් වලට අධික තෘෂ්ණාවෙන් ඉන්න මිනිස්සු මරුණාට පස්සේ ඉඩම බදාගෙන බහිර වෙලා උපදිනවා. එයාට වෙන ලෝකෙක යන්න බෑ. වෙන ලෝකෙක යන්න පුණ්‍ය සංස්කාර නැහැ. එහෙනම් යා ධනවත් වෙලා තියෙන්නේ පෙර ආත්මේ කරපු පිනක විපාකයක්. මේ ආත්මේ පින රැස් කරගෙන නැහැ. පින රැස් කරගන්න නැති වුණාට පස්සේ තියෙන පින ගෙවිලා යනවා. දැන් අපි දෙන පින් වලින් නම් දෙවිවරුත් යැපෙන්නේ. එහෙනම් වැඩකාරයෝ දෙවිවරු නෙමෙයිනේ. කවුද වැඩකාරයෝ? අපි. එහෙනම් අපි මලාට පස්සේ උපදින්නේ කොහෙද? අපි දෙවිවරු සුවපත් කළා නම් මිනිස්සු මේ මිරිගේ ඥාති සුවපත් කළා නම් අපි සුළුපටු අයද? එහෙනම් උපදින්න ඕනේ කොහෙද?
ඒ දෙවියන්ටත් වඩා ඉහළ තැනක මේ බොරු පූචානම් කියෝනේ හිටියේ. මේ පූචානම් බස් කියෝකේ හිටියා මිසක් සත්‍ය මොකද්ද කියලා දැනගෙන හිටියේ නෑ. අපි මේ සරණ යෑම හිත පහදවාගෙන පින්වත්නි මතක තියාගන්න මේක තමයි අපිට ලැබෙන දුර්ලභ අවස්ථාව. සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ සරණ යෑම. සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ සරණ යාමට බාධා කරනවා පුදුම විදියට මිනිස්යන්ට. මට මතකයි මගේ ළඟට එක පුතෙක් ආවා. මට ඇවිල්ලා කිව්වා ස්වාමීනි මේ මට සක්දෙවිතුගේ වරමක් තියෙනවා. මට සක්දෙවිතුගේ වරමක් තියෙනවා මේ බුද්ධ ශාසනයේ බාර කරපු මේ ගෞතම බුද්ධ ශාසනය ලංකාවේ බාර කළේ සක්දෙවිඳු. ඒ සක්දෙවිඳුත් එක්ක මම සම්බන්ධයි. ඒ නිසා මේ සක්දෙවිඳු මේගේ වරමෙන් මම වැඩ කරන්න කිව්වා. ඇගේ ණයෙක් ඉන්නේ. මේ ණයා කියන බේගල්. ඇයි එතකොට දන්නවා මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව නැහැනේ. එතකොට ඒ ශ්‍රද්ධාවට ගැළපෙන එක දාපු ගමන් අහු වෙනවද නැද්ද? තාව පුතෙක් ආවා. ඇවිල්ලා මට කිව්වා ස්වාමීන් වහන්සේ මට කෙලින්ම සම්බන්ධ වෙලා ඉන්න වයසටම දෙවියෝ කිව්වා. අසුරියෙක් ඇඟේ ඉන්නේ. තව ගෑනු ළමෙක් ආවා. ඇවිල්ලා කෝ එයාට බ්‍රහ්ම ලෝකේ මහා බ්‍රහ්මයා සම්බන්ධයි කිව්වා. ඇගේ ණයෙක්. එතකොට බලන්න මේ ණයි පොළොංගුන්ට මිනිස්සුන් හසුරවන්න පුළුවන් අගේට. මිනිස්සු අපූර්වට দমনය වෙනවනේ. ඇඟවල වල ඉන්න ණයින්ට පුළුවන් අපූර්ව දැන් අපි කියමු ඕන ණයි කොටසක් මිනිස්සුන්ගේ ඇඟේ ඉන්න මිනිස්සුන්ට ලෙඩ කර. තව ණයෙක් කැවිලා තව මිනිස්සුෙකුට සම්බන්ධ වෙලා කියන මම මේ ලෙඩ ඔක්කොම සනීප කරනවා. සනීප කළා කියනවා මම මේ සනීප කළේ මම බුදුබව ලැබන මම මෛත්‍රී බෝධිසත්වයන්ගේ ආනුභාවයෙන් මේ කරන්නේ. ඒ නිසා කවුද බුදු වෙන්නේ? ඒක කියනවා කාලි තමයි බුදු වෙන්නේ. මම කාලිගේ වරමෙන් ගාම කාලි බුදු වෙනවා. ආර මේ මැටි මෝල මිනිස්සු ටික මොකවත් දන්නේ නැහැ. ඊට පස්සේ අනේ මේ කාලි බෑනියෝ අපි බේරේ ගත්තා. නෑ මේ යන්නේ නයිසෙල්ලමක්. ඇත්තටත් යෝක මේ මිනිස්සුන්ගේ නොදැනීම කියන එකේ සාපෙනම් මෙතකයි කියන්න බෑ. ඊළඟට කොටසක් කරන්නේ චුට්ටක් ඉගෙනගෙන අර ඔක්කොටම මේ බයින්න පටන් ගන්නවා. තමන්ට තමන්ගේ ඇඟේ ඉන්නව නයික්. එතකොට ඉස්ලාම කිපෙන්නේ කවුද? තමන්ගේ ඇඟේ ණය. ඒ නිසා ධර්මයේ හැසිරෙනවා කියන්නේ මේ කාලේ බරපතල කැපවීමකින් හොඳ අවබෝධයකින් කළ යුතු එකක්. ඒක තමයි පින්වත්නි මම කිව්වේ ඔබට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරගන්න ඕනේ. බුදුගුණ නමේ තේරුම් අරගෙන මම සරණ ගියේ මේ ගුණයන්ගෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ සිහි කරගන්න ඕනේ. ඊළඟට මම සරණ ගියේ මේ ධර්මයයි කියලා සිහි කරගන්න ඕනේ. මම සරණ ගියේ මේ ශ්‍රාවක සංගරුවණයි කියලා සිහි කරගන්න ඕනේ. දැන් අපි ගම්මු අපි මේ නිකං සිහි කිරීම නෙමෙයි මේකේ තියෙන කෙලෙහි ගුණත් එක්ක තියෙන එකක්. අපිට ඉස්සර හරියට කෙලෙහි ගුණ තිබිච්ච જાතියක්. මේ සුද්ධංගේ පාලනයෙන් පස්සේ කෙලෙහි ගුණ නැති වුණා. දැන් මිනිසුන්ට එහෙම මේ කෙලෙහි ගුණී කතාවක් නැහැ. දැන් අපි කල්පනා කරන්න ඕනේ අපිට මේ ලංකාවේ අපිට මේ ධර්ම දායාදී අපිට ලබා දුන්නේ අපේ මිහිඳුමහරහතන් වහන්සේ. උතර මිහිඳුමහරහතන් වහන්සේ කිරේ අපිට කෙලෙහි ගුණේ තියෙන්න ඕනේ. ඊළඟට ලංකා භූමියේ අපිට ධර්ම දායාදී ලබා දෙන්න මුල්ුණේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. මට මේ මෑත භාගයේ ඔය එක පොත් කියවන්න ලැබෙනවා. ඉතිහාස පොත්. ඒ එක කෙනා ලියපුවා. ඓතිහාසික ප්‍රවෘත්ති
දේව කතා මේ හොඳට පේනවා මේ දන්නවා වගේ බොරු ලියනවා හරියට. කියන මේ ලංකාවේ හිටියා කියනවා යක්ෂ ගෝත්‍රික මිනිස්සු. නාග ගෝත්‍රික මිනිස්සු. එහෙමයි කියන්නේ ඊළඟට අසුර ගෝත්‍රික මිනිස්සු. මේ ඔක්කොම මිනිස්සු හිටියේ කියනවා. ඊළඟට යක්ෂ නාග මේ දේව ගෝත්‍රික මිනිස්සු. මේ හතර මේ ගෝත්‍ර හතර තමයි සිව්. සතර සිව්. ඒ හතර දිනාට තමයි හෙළ. මේ සිව් හෙළ සිංහල වෙලා මේ වගේ අර්ථ කියලා පොත් ලියලා මේ මිනිස්සු. දැන් එතකොට මේවා සාමාන්‍ය මහජනයා කියවනවා. හාමුදුරුවෝ තියලා තියෙනවනේ එහෙම මම දැක්කා ඒවා. කියන සුමන සමන් දිව්‍ය රාජ කියන්නේ ප්‍රාදේශීය හිටපු නායකයෙක්ලු. යක්ෂ ගෝත්‍රික. මේ බොරු පට්ටපල් බොරු. මේ පොත්වල ලැබේ තම තමන්ගේ හිතේ ඇතිවන දේවල් මිනිසුන්ට දෙනවා එහෙම. ඒ බුද්ධ කාලේ ඉඳලා එහෙම හිටියා කියලා. ඇත්ත වශයෙන්ම එහෙම කියන්න මේ සිංහල පිරිස දෙමළ මිනිස්සු කියන ඔව් හරි ඒක හරි. ඒ අපි තමයි. ඔය කියන ගෝත්‍ර හතර අපි තමයි. ඒ කියලා ඊට පස්සේ මොකද කරන්නේ? ඒගොල්ලෝ ඒකට අයිතිවාසිකමට කතන්දරي හදා ගන්නවා. දෙකම බොරු. ඇත්ත මොකද්ද? මේ රටේ ගෝත්‍රික වශයෙන්වත් මිනිස්සු හිටියේ නැහැ. මේ රටේ මෑත භාගයේ මීට අවුරුදු 2500කට කලින් මේ රටේ හිටියේ යකුන්. යකුන්ට පුළුවන් එක එක වෙස් ගන්න. දැන් අර 90 වෙස් ගන්න හැටි අර මේ ඉන්දියානු ටෙලිනාට්‍ය වල පෙන්වන්නේ. වෙස් ගන්න පුළුවන්. එහෙම වෙස් අරගෙන හිටපු යකුන් හිටියේ. බුදුරජාණන් වහන්සේ බෝධි මූලේ ඉන්දියාවේ බෝධි මූලේ වැඩ ඉඳිද්දී බැලුවා මාගේ ශාසනය අනාගතයේ පිහිටන්නේ කොහේද කියලා. බැලුවම දැක්කා බුදුරජාණන් වහන්සේගේ විතරක් නෙමෙයි සියලු බුදුරුන්ගේ ශාසන පිහිටන්නේ ලංකාවේ. දැක්කා. දැන් ලංකාවේ ලංකාවේ බුදු වුණා කියන පිරිස මෙහෙම එකක් කරනවා. දැන් අපි ගම්මු අපි බුදු පිළිම වහන්සේ නමක් හදලා අපි කියනවා ගෞතම බුදුරජාණන් වහන්සේ. තව පිළිමයක් පිහිටවලා අපි ලියනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. තව පිළිමයක් පිහිටලා අපි ලියනවා කකුසඳ බුදුරජාණන් වහන්සේ. අදත් කරනවා අපි ඒවා. කකුසඳ බුදුරජාණන් වහන්සේ. කොහොන සමහර පාන්සල්වල බෝධි 28 දාලා මේ තන්නංකර බුදුරජාණන් වහන්සේගේ නම ඉදලා 28 තියෙනවා. ඉතින් අනුරාධපුර යුගයේ එක එක බුදුවරුන්ට එහෙම නම දාලා වඳින්න ඇති. මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. මේවා අල්ලගෙන කියනවා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් මෙහි ඉපදිලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් මෙහි ඉපදිලා. ඊළඟට කියනවා කකුසඳ බුදුරජාණන් වහන්සේත් මෙහි ඉපදිලා. ඉතින් එහෙනම් අනාගතයේ කියාවිනේ මේ අටවිසි බෝධිත්තික ඔක්කොම දෙවිලා ගලේ කොටලා තියෙන්නේ තෝකෝ සමහර කාලයගේ ඇවෑමෙන් ඕවා වැටිලා පස්කන්දු වෙයි. ඊට පස්සේ පුරාවිද්‍යාවෙන් ඇවිල්ලා පරීක්ෂණ කළේ අටවිසි බුදුරුම මේ පන්සලේ ඉන්න ඉපදිලා තියෙන්නේ. එහෙම කියන මෝඩ જાතියක් පිහි වෙයි. ඇයි මේ හේතුව? ඒකට කියන්නේ මොන විපරීත භාවයේද? ඒ වෙලා තියෙන මොකක් ඇවිස් දැන් මිනිස්සුෙකුට තියෙනනේ රාග දේශ මොහ කියලා තුනක්. රාග දේශ මොහ කියලා මිනිස්යන්ට හානි කරන, මිනිස්යන්ට වින කරන, මිනිස්යන්ව විනාශ කරන කරුණු තුනක් තියෙනවා රාග දේශ මොහ. ඔය මොකද්ද? ඕකයිති රාගෙටද? නෑ. ඕකයිති ද්වේෂයටද? නෑ. ඒ මොකද්ද ඒ ඇවිසිලා තියෙන්නේ? මෝහේ. මෝහේ ඇවිස්සුනාම තමයි ලංකාවේ බුදුන් උපන්නා කියලා ඒ පස්සේ දුවනවා. ලක්ෂ ගණන් රාතුන් පහළ වේවා කියලා පස්සේ දුවනවා. ඊළඟට රාවණා කියලා පස්සේ දුවනවා. මේ ඔක්කොම පස්සේ දුවන්නේ මොකක් ඇවිසිලාද? මෝහය රාගය ඇවිස්සුනාම හොයන්නවත් පුළුවන් මේ රාගය කියලා. ද්වේෂය ඇවිස්සුනාම හොයන්නවත් පුළුවන් මේ ද්වේෂය කියලා. මෝහය ඇවිස්සුනාම හොයන්න බෑ. අයි මෝහය ඇවිස්සුන ගමම්ම ඒ මෝහෙන් ඇති කරගන්නවා දෘෂ්ටි විපර්යාසය.
මෝහෙන් දෘෂ්ටිය විපරීත වෙනවා. මිත්‍යා දෘෂ්ටිය බවට පත් වෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය ඇති වුණාට පස්සේ ගැලවිලි බොරු. ආයේ නිදහසක් නම් මිනිසෙකුට ලැබෙන්නේ නැහැ. ඒකයි මං කිව්වේ පින්වත්නි අපිට අපේ ජීවමාන බුදුරජාණන් වහන්සේ මග ඇරුණා. රහතන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මග ඇරුණා. මිහිඳු මහරහතන් වහන්සේ මග ඇරුණා. දිගින් දිගටම ආපු රහත් සංඝ පරපුර මග ඇරුණා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ සිත පහදවාගෙන සරණ යෑම. ඕකත් මග ඇරුණොත් ආර කියාපු ලෝකවලට යනවාමයි වළක්වන්න බෑ. වළක්වන්න නම් බෑ. නයි වෙලා උපදිනවාමයි වළක්වන්න බෑ. ආසර ලෝකෙට යනවාමයි වළක්වන්න බෑ. නිරේ යනවාමයි වළක්වන්න බෑ. ඇයි මේ තියෙන දෘෂ්ටි කන්දරාව අපහාස උපහාස ගැරහුම් තිසරණයට ඒ ඔක්කොම මැද්දෙන් ගියාම ඉතුරු වෙන්නේ නැහනේ. මේ ඒ නිසා හොඳට මතක තියාගන්න පින්වත්නි අපි මේ ගංගාවකට අහුවෙලා නැත්තම් මේ ලොකු සුනාමියකින් ගහගෙන යද්දී අපි එල්ලෙන්නේ නැද්ද ශක්ති සම්පන්න දේවල් වල? එතකොට නේද බේරෙන්නේ? ඒ වගේ තෙරුවන් සරණේ එලිලා හිටියොත් බේරෙනවා. සුගතිය ගිහිල්ලා බේරෙනවා. නැත්තම් අපිට බේරෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ පින්වත්නි දැන් ඔන්න ගම්මු අපි නොසිතූ දෙයක් අපිට දැන් උන් ඉස්සරහට එනවනේ. අපි හිතපු නැති එකක් ඉදිරියට එනවා. චීන මිනිස්සු දැනගෙන හිටියාද මෙම වෛරසයක් ඇවිල්ලා තමන්ගේ රටට මේක වෙයි කියලා? නෑ නේද? විශාල නගර මං චීනෙ ගිහින් තියෙනවා. රජපැටව වගේ මිනිස්සු වාසය කළේ. හොඳ වාහනවල සුපිරි හෝටල් වල ලස්සනට වාසය කළා. ඒක සතියෙන් ඉවරුන්නේ නැද්ද ඔක්කොම? දැන් මරණ බයෙන් ඉන්නවනේ එකිනෙකාට මුණ ගැහෙන්න බයයි. මරණ බය ඉන්නව නේද? දැන් මේ චීනේ බිඳ වැටිච්ච එක ඕක දැන් හරියන්නේ කවද්ද? හරියන්නේ දවසක් පේන තෙක් මානික නෑ. ඊට පස්සේ අපි හිතාගෙන හිටියා උන් අපේ දරුවෝ ඔක්කොම ගියා කොරියාවේ. කොරියාවේ ගිහලා අපේ ළමයි මහන්සියෙන් කීර හොයාගෙන මේ එව්ව අපේ ගෙවල් දොරවලට අප සමහර අම්මලා ගෙවල් හැදුවා, බිමට ටයිල් ගත්තා, මේ වගේ දේවල් කළානේ. සමහර ගෙවල් වල ත්‍රිවිල් ගත්තා, සමහර වාහන ගත්තා. මේ ළමයි ගිහලා දැන් ඒ ළමයි භයානක අනතුරකට මුහුණ දීලා ඉන්නවා. අපේ දරුවෝ නේද? දැන් ඒ දරුවෝ හිතුවද එහෙම දෙයක් වෙයි කියලා? අනික තමයි දැන් ඒ වගේ රටකට එහෙම වුණාට පස්සේ මේ රටවලට වඩා වෙනස්. මේ රටේ මෙයා විදේශිකයා මෙයා ස්වදේශිකයා කියලා මේ හැඳි දෙකකින් බෙදන්නේ නැහැ. ඒ රටවල අපූර්වට හැඳි දෙකකින් බෙදනවා. අපි ගත්තොත් නිරෝධායන එකක ඒ රටේ කට්ටිය වෙනම දානවා. වැඩ කරන්න ආපු අය වෙනම දානවා. එහෙමයි කරන්නේ. ඊළඟට ඉතාලි රට. දැක්කනේ ඉතාලියට වෙච්ච දේ. ඉතාලිය ගිහින් තියෙනවා අපේ ඉතාලිය අසපුවකුත් තියෙනවා. මේ හරීම ලස්සන කලාකෘති පිරුණු රටක්. දැක්කද ඒ රටට වෙලා තියෙන දේ? මිනිස්සුන්ට එළියට එන්න දෙන්නේ නැහැ. එතකොට දැන් මුළු රටම බය වෙලා දැන් ඉස්කෝලේ නිවාඩු දීලා කවදා ඉස්කෝලේ පටන් ගන්නීද? කවුරුවත් දන්නේ නැහැ. ඊළඟට කඩවල බඩු නැහැ. සුපර් මාකට් හිස්. අර ඉතාලියේ පුතෙක් කිව්වා මෙහෙට කෝල් කරලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ අපිට කන්න බිස්කට් එකක් නැහැ කිව්වා. අපිට බිස්කට් එකක් කන්න නැහැ කිව්වා. ඔන්න වෙන දේවල්. අනිත් රටවල් ඔන්න ප්‍රංශේ ඒ රටවල ඔක්කොම දැන් වහගෙන යනවා. දැන් මේ පටන් ගත්තා විතරයි. තාම මාස 3යි.
දැන් මේක පැතිරෙන් දරගෙන දැන් ඔන්න ඉන්දියාවටත් ආවා. ඉන්දියාවේ ටික ටික වැහිගෙන යනවා. ඔබ හිතන්නේ ලංකාවට නෑවිතියේ කියලාද? එතකොට අපි කොහොමද මොන දෙන්නේ? එහෙම ආවොත් බැරි වෙලාවත් ආවොත් මෙහෙම වැඩසටහනක් කරන්න පුළුවන්ද? ඉවරයි. අනිත්‍යයි කියන්නේ ඒක. එක එක අර්ථ මිසදිටෝ කිය ගියා අනිච්ච අනිත්‍ය නෙමෙයි වචනේ අනිච්ච කියලා කියන්න ඕනේ. ඕක කැමැත්තට අනුව පවතින නැති කැමැත්තට අනුව පවතින නැති අනිත්‍ය නිසානේ. ඒක තේරුන්නේ නැහැ අර මොහයෙන් ඇවිසිච්ච අයට. එතකොට මේක නවතිනවා. බය වැඩි වුණාට පස්සේ මිනිස්සු කඩවල් වහනවා. ඊට පස්සේ ගමන් බිමන් නැතු යනවා. මම ඒ නිසා ඔබට කියන්නේ අදම ගිහිල්ලා ගෙදර ගිහිල්ලා තමන්ගේ මල් වලට අමතරව තමන්ගේ මේ වත්තේ පිටේ කොටසක් වෙන් කරගෙන පොඩ වතුර දාලා මොනවා හරි ටිකක් වවා ගන්න. මොනවා හරි ටිකක් වවා ගන්න, මිරිස් ගහක් වවා ගන්න, සුදු ලුණු ගෙඩියක් හිටව ගන්න. ලුණු ගෙඩියක් හිටව ගන්න. රම්පි කරපිංච ගහක් හිටව ගන්න. කරපිංචයිම බොහොම හොඳයි මේ විසට. කරපිංච කැඳ හදාගෙන බොන්න පුරුදු වෙන්න. ඊළඟට වෙනිවැල් ගෙර ටිකක් එකතු කරලා තියාගන්න. අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. උඩ බලාගෙන ඉන්න එපා ඒ වෙලාවට. හූල්ල ඉඳි දැක්ක නේද මේ අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ උඩ බලාගෙන හිටියේ හැටි? මතකද උඩ බලන් හිටියා? හනේ අපොයි අපිට මේ මොකද වුනේ? අපේ ළමයිව ඉස්කෝලේ යවන්න දැන් බෑ නේද? අපිට මොකද වුනේ කියලා ඇඟ සලිත වෙලා වෙවුලලා උඩ බලන් හිටියා මතකද? එහෙම වෙන්න එපා. දැම්ම තියා ලෑස්ති වෙන්න මං හිතන්නේ මාස 5ක් 6ක් යනකොට අපිට තේරෙයි වැඩි. මොකද මේකට බේතක් හොයාගෙන නැහැ. හොයාගත්තත් දැම්ම එළියට දාන්නෙත් නැහැ. මොකද ලෝකනායකයන්ට ඕනේ ජනගහනය අඩු කරන්නයි. ජනගහනය අඩු කරන ඒගොල්ලන්ගේ ප්ලෑනට නියම එකක් මේක. මේකෙන් වැඩිපුර මැරෙන්නේ කොරෝනා වලින් නෙමෙයි දුර්භික්ෂෙන්. බලන්න බොරුද කියන එක මේක මේ විදිහට ගියොත් ඊළඟට එන්නේ දුර්භික්ෂේ. දුර්භික්ෂේනේ සල්ලි වලටවත් ගන්න හාල් පොල් නැතුව යයි. ඒ නිසා පුළුවන් හැටියට ගෙවල් වල මොනවා හරි හිටව ගන්න. කම්මැලි වෙන්නේ නැතුව නිවිති ටිකක් හිටව ගන්න, සාරණ ටිකක් හිටව ගන්න. මේ පොඩි දෙයක් හිටවලා මේ යන්තම් පොඩ්ඩක් ගොම පොඩ්ඩක් දැම්මහම ඔය කොම්පෝස්ට් ටිකක් දැම්මම හොදට හැදෙනවා මේ පොළවේ. මේ ලංකා පොළව කියන්නේ උද්‍යානයක් වගේ එකක්. මේකේ ඕන දෙයක් හිටවම පැලවෙනවා. දැන් අර රටවල් එහෙමනේ. දැන් ওই කැනඩා වගේ රටක පැතිරුණොත් මේ හැදෙන්නේ එළවලු. පළතුරු හැදෙන්නේ පොල් ගෙඩියක් කොස් ගෙඩියක් නෑ. මිනිස්සු දහස් ගණන් නෙමෙයි, ලක්ෂ ගණන් නෙමෙයි, කෝටි ගණන් මැරේවි. මේ යන විදියට නම් සතුටුදායක නෑ. ඒක තේරුම් ගන්න. අපිට මේ කොයි විදිහට බලපායිද දන්නේ නැහැ. මම විශ්වාස කරනවා යමෙක් රතන සූත්‍රය කියනවාද එයාට බේරෙන්න අවස්ථාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ මොකද හේතුව මේ රතන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළේ වසංගතයක් නැසීම පිණිස. රස සූත්‍රයේ වදාළේ දුර්භික්ෂයක් නැසීම පිණිස. අමනුෂ්‍ය උපද්‍රවයක් නැසීම පිණිස වදාළේ. ලංකාවේ නෙමෙයි විශාලා මහනුවර තිබුණේ ඉන්දියාවේ. දැනුත් ඒ ප්‍රදේශයේ තියෙන දැන් වෛශාලි කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ රජගහනුවර ඉඳලා කිලෝමීටර් මේ 50ක් තියෙනවා මේ
පාටලිපුත්‍රයට. ඒ කාලේ පාටලිපුත්‍රයට කිව්වේ පාටලි ග්‍රාම කියලා. ඒ පාටලි ග්‍රාමයේ කියන තැනට තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සලාම වැඩි. එතනට රජගහනුවර ඉඳලා එතනට වැඩම කළා. එතන ඉඳලා කිලෝමීටර් 10ක් පළලයි ගංගානම් ගඟ. මේ ලංකාවේ තියෙන ගංගාවල් දැකලා ඉන්දියාවේ කෙනෙක් මගෙන් ඇහුවා මේ මොකද්ද කියලා. මං කිව්වා මේ ගඟක් කියලා. මේවටත් ගඟද කියන්නේ? මේවට ඉන්දියාවේ කියන්නේ නහර. නහර කියලා කියන්නේ. හීනි. ඒවට තමයි ගංගා කියන්නේ. කිලෝමීටර් 10 15 පළලයි ගංගා. ඉතින් මේ ගංගාවෙන් එහා පැත්ත ජනපදයේ තමයි ලිච්ඡවිල්ලගේ විශාලා මහනුවර. මෙහෙ නෙමෙයි. මෙහෙ තියන්නේ කියලා හිතුවොත් ඒ සත්‍ය වැඩ කරන්නේ නැහැ. දැන් අපි කියමු දැන් මේ ගෙදර ළමෙක් ඉන්නවා. පුතෙක් ඉන්නවා කියමු. මේ පුතාගේ නම සුනිල් කියමු. පුතාට ඉන්නවා සිරියාවති කියලා අම්මා කෙනෙක්. අල්ලපු ගෙදර ඉන්නවා සෝමලතා කියලා අම්මා කෙනෙක්. දැන් පුතා ලෙඩ වුණා. දැන් මේ පුතාට කියන පුතේ සත්‍යක්‍රියා කරපන්. පුතා සත්‍යක්‍රියා කරනවා මම සෝමලතාගේ කුසේ උපන් බව සත්‍යයි. නමුත් සෝමලතාගේ කුසේ මේ පුතා උපන්නද? මේ පුතා උපන්නේ කාගේ කුසේද? සිරියාවතිගේ කුසේ. සිරියාවති ගෙදර ඉන්නවා. පුතා සත්‍යක්‍රියා කරන්න ඕනේ කොහොමද? මම සිරියාවතිගේ කුසේ උපන්න බව සත්‍යයි කියලා. ඒක තමයි සත්‍ය. නමුත් පුතා කියනවා මම සෝමලතාගේ කුසේ උපන්නා කියලා. සෝමලතා එහෙම එකක් කරලා නැහැ. ඒ වගේ ලංකාවේ බුදුන් උපන්නා සත්‍යයි කියලා කිව්වට ඒක සත්‍යක් නෙමෙයි. ඒක සත්‍යක්‍රියාවක් වෙන්නේ නැහැ. ලංකාවේ විශාල මහනුවර තිබ්බා කියවට වැඩක් නැහැ. ඒක සත්‍යක් නැහැ. යම් තැනක විශාල මහනුවර තිබ්බද එතනට අද කියන වෛශාලි. වෛශාලි කියලා කියන්නේ ඒ විශාල මහනුවරට ආසන්නයේ තව ගමක් තිබෙන කේශපුත්ත කියලා. අද කියන කේශරියා. තාමේ නම් තියෙනවා. ඉතින් ඒ නිසා මේ නංගන් වෙනස් වෙවි තාම තියෙනවා. යම් කිසි කෙනෙක් අදහාගෙන දිනපතා රතන සූත්‍රය කියනවා නම් රතන සූත්‍රය කියලා තම තමන් සත්‍යක්‍රියා කරගන්න. බුදුරජාණන් වහන්සේ මේ රෝග නැසීම පිණිස, දුර්භික්ෂ නැසීම පිණිස, අමනුෂ්‍ය උපද්‍රව නැසීම පිණිස රතන සූත්‍රයේ වදාළ බව සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් මාව රෝග උපද්‍රවයකට ලක් නොවේවා. මට දුර්භික්ෂාවෙන් පීඩාවක් නොවේවා. අමනුෂ්‍ය පීඩාවක් නොවේවා කියලා සත්‍යක්‍රියා කරන්න. ආන් එහෙම සත්‍යක්‍රියා කරාම එයා බේරෙවි. එයාට බේරෙන්න තියෙන අවස්ථා වැඩි. ඊට අමතරව කරන්න තියෙන එක තමයි අර ඔබ මතක තියාගන්න මම අර කියාපු කාරණාව මොකද්ද? ඉදිරියේ දුර්භික්ෂයට ලෑස්ති වෙන්න. බැරි වෙලාවත් මේ දැන් පිටරටින් අපිට ගේන්න ඔක්කොම දේවල්. බැරි වෙලාවත් දැන් පාකිස්තානෙන් ඉන්දියාවෙන් ගේනවා කෑම බීම ආහාර වර්ග. එතකොට මේ මිනිස්සුන්ට නැතු යනවා. ඒතර අනිවාර්යයෙන්ම මෙහෙට සුදු ලුණු ගෙඩියවත් එන්නේ නැතු යනවා. ඊළඟට පරිප්පු එන්නේ නැතු යනවා. ඊළඟට රට ලුණු එන්නේ නැතු යනවා. අනිකුත් ආහාර පිටරටින් ගෙනිනවා එන්නේ නැතු යනවා. එතකොට මේ හදාගන්න දෙයන්නේද අපිට කන්න තියෙන්නේ. පාන් පිටින් නැවති. පාන් කාලා ඔන්න පාන් පිටි නැවතුනොත් නම් අපේ වාසනාව. ඊට පස්සේ පුරුදු වෙයි මේ කුරක්කන් ටිකක් කන්න පුරුදු වෙයි. මොනවා හරි දෙයක් හදාගෙන කන්න බොන්න පුරුදුයි. අපි එහෙම හිටපු જાතියක් නේද? ඔබ දන්නවද අපිට ඉස්සෙල්ලාම පාන් පිටි දීපු විදිය? ඉස්සෙල්ලාම දීලා තියෙන්නේ නිකන්
සුද්ධෝ පාන් පිටි අපිට බෙදලා තියෙන්නේ නිකන්. ඉස්සර අපේ ගෙවල් වල 3 වේලම බත් කෑවේ. ඔන්න වයසක අම්මලා දන්නවා. වේල් 3ම බත් කෑවේ. අපි පුංචිම කාලේ මට මතක අපේ මුත්තල එහෙම පහන් කියනකට බනිනවා ඔව කන්න එපා උඹලා කියලා. නිකම් බෙදුවේ ඉස්සල්ලාම පාන් පිටිත් බෙදුවා නිකන්. බලන්න අපි පාන් වලට වසී වෙච්ච තාලේ. නිකන් අපිට පාන් කිව්වම නිකන් දිස්තිය වැහුණා වගේ. අපිට ඔළුවට යන්නේ නැහැනේ පිටි කෑමක් නැතු වෙන මොකුත්. දැක්කනේ වෙච්ච දේ අපිට. පාන් කිව්වම ඊළඟට සිගරට් බෙදුවේ නිකන්. ඉස්ලාම සුද්ධෝ සිගරට් බෙදුවේ නිකන්. ආසියා පිටේ සුද්ධ ගම් වලට ඇවිල්ලා මිනිස්සු එකතු කරලා සිගරට් එක බීලා දුම් වලලු දානවා කටින්. දුම් වලලු දාලා දැන් අපේ එවුන් එතකොට අර අමුඩලේන්සු කරේ ගහගෙන දෙකට නැමිලා සුද්දා ගාවට යනවා. ගියාම සුද්දා සිගරට් විසි කරන මේ විදිහට බීපන් කියලා. එහෙමයි සිගරට් පෙව්වේ. ආරක්කු පෙව්වෙත් ඒ විදිහට. ආරක්කු බීපු જાතියක් නෙමෙයි. මේ රටවල තිබුණේ රා බිබී හිටිය අපේ මිනිස්සු. ආරක්කු බීපු જાතියක් නෙමෙයි. දැන් ඉතින් බොන්නේ නැතුව දාන ගයක් නැහැ. මල ගයක් නැහැ. මගුල් ගයක් නැහැ. ඉතින් විනාශම කරපු જાතියක් කොහොමද හිත පහදවන්නේ? ඒකනේ මේ අපිට තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා කොරෝනා වෛරසයේ පැතිරෙද්දී හැබැයි බුද්ධිමත් જાතියකට තමන්ගේ වාසියට වාසනාවට මේ පැත්තට හරව ගන්න පුළුවන් තමන්ට. ඒ තමයි මම ওই කියපු සූදානම් වීම. සූදානම් වෙලා ටික ටික මොනවා හරි වගා කරගෙන යැපෙන්න සලස්වා ගත්තොත් හානිය අවම කරන්න පුළුවන්. හානිය අවම කරන්න පුළුවන්. අපි දන්නේ නැහැ කියන්නේ එහෙම වුණාට පස්සේ ඉස්කෝලේ සදාටම වැහි කොච්චර කාලයක් මේ පස්සේ තියෙයිද දන්නේ මොනවා වෙයිද දන්නේ නැහැ. ගොඩ බේත් වලට පුරුදු වෙන්න වෙයි. ගොඩ වේද හේදකම් වලට පුරුදු වෙන්න වෙයි. ඒ වගේ මේ අපිට වෙන දේවල් මට මතකයි මම ගොඩක් ඉස්සර දඹදිව වන්දන යන අයට මම කිව්වා දැන් ගිහිල්ලා වැදගන්න අපිට මොන ප්‍රශ්න අනාගතේ වෙයිද දන්නේ නැහැ කියලා. මම ඒක කිව්වේ ඉතිහාසය කියවලා. ඉතිහාසය බැලුවාම අවුරුදු 50ක් 60ක් ඒක දිගට උපද්දවයකට ලක් නොවී තියෙන්නේ. කරදර වෙනවාමයි. දැන් අපි බලමු 1948 දෙවන මහා ලෝක යුද්ධය පටන් ගත්තා. ඒක නැති වෙලා මේ වර්තමාන දියුණුව පටන් ගත්තේ 1900 කීයද කියන දන්න අය? 1970. 1970 පටන් ගත්තේ මේ දියුණුව. දැන් කීයද මේ දියුණුවට වයස? අවුරුදු 50යි. දැන් ඔන්න වෛරසය ආවා. මේක නැති වෙලා යන්න පුළුවන්. එතකොට අපිට මේ තියෙන දේවල් වලින් යැපෙන්න වෙනවා. ඒ නිසා අපි මේක තේරුම් අරගෙන වාසය කළ යුතුයි. අපි දන්නේ නැහැ මේවා මොන විදියට ලෝකේ යන මොකද ලෝකේ පාලනය කරන්නේ මිසදිටු මිනිස්සු. මිසදිටු අධිරාජ්‍යවල විසින් තමයි මේ ලෝකේ පාලනය කරන්නේ. අපි වගේ පුංචි රටවල් මේ පුංචි අය නෙමෙයි. අපේ රටවල් වලට කොහොමත් ඒගොල්ලෝ සලකන්නේ වහල් හැටියට. වහල් වැඩිට අපිට සලකන්නේ. ඉතින් ඒ නිසා අපි මෙහි ආඩම්බරයෙන් අපි අර කුලේ මේ කුලේ අපි හරි සම්භාවනීයයි කිය අපි මේ හිතෙන් මවාගත්තට සුද්දා ඉදිරියේ වහලා. ඒ නිසා අපි මේ යථාර්ථය අඳුනා ගන්න ඕනේ. යථාර්ථය අඳුනාගෙන අපි ශක්තිමත් වෙන්න ඕනේ මේ කරුණු තුනකින්. කරුණු කීයකින්ද? බුදුරජාණන් වහන්සේ වදාලා බුදු නුවණින් දැක්කා කිව්වා. මේ බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දුටුසේක කරුණු තුනක් පරලෝ දුගතිය යන්න. මං කියවන මතකද ඔබට
වර්තමාන මිනිස්සයා වැඩිපුර යන්නේ ලෝක දෙකක කියලා. අසුර ලෝකෙයි නාග ලෝකෙයි. දෙවියන් අතර යන්නේ නැහැ ලේසියෙන්. අසුර ලෝකේ නාග ලෝකේ යන්නේ ගිල අන්ත දුකට වැටෙනවා. පරලොව දුගතියේ වළක්වන්න අපේ බුදුරජාණන් වහන්සේ දැක්කා පරලොව දුගතිය යන කාරණා 3ක්. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මම බුදු ඇසින් දැක්කා දෘෂ්ටිය විපරීත වීම නිසා මිසදිට වීම නිසා මිනිසයා දුගතියේ උපදිනවා. මොකද දුගතියේ උපදින්න ප්‍රධාන එක මිත්‍යා දෘෂ්ටිය. දෘෂ්ටි විපරීතය. ඊළඟට මහණෙනි මම බුදු ඇසින් දැක්කා දුස්සීලකම නිසා දුගතියේ උපදිනවා. දෙකයි. මහණෙනි මම බුදු ඇසින් දැක්කා හිතේ අපිරිසිදුකම නිසා දුගතිය උපදිනවා. 3යි. මිසදිටුව දුස්සීලකම සිතේ අපවිත්‍ර බව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මම දැක්කා කාරණු 3ක් නිසා සුගතිය උපදිනවා. මහණෙනි මම බුදු ඇසින් දැක්කා සම්මා දිට්ඨිය නිසා සුගතිය උපදිනවා. මහණෙනි මම දැක්කා සිල්වත්කම නිසා සුගතිය උපදිනවා. මහණෙනි මම දැක්කා සිත පිරිසිදු වීම නිසා සුගතිය උපදිනවා. එහෙනම් අපිට මම සුගතිය උපදේවා කියලා පතල හරියන්නේ නැහැ. ඔය කරුණු 3 හදාගන්න මොනවද? සම්මා දිට්ඨිය ඇති කර ගැනීම, සිල්වත්කම, සිත පිරිසිදු කර ගැනීම. සිත පිරිසිදු. ඒ කියන්නේ මරණාසන්න වෙද්දී මේ තරහ, මේ ආශාව බැඳීන් නැතුව මේ සිතේ පින සිහි කර ගන්න පුළුවන් නම් සුගතිය යනවා. එහෙම කරගන්න පුළුවන් නම් සුගතිය යනවා. නැත්තම් ලේසියෙන් සුගතිය යන්නේ අනේ මං කොහොමද දාලා යන්නේ? මගේ ළමයි කොහොමද මම දාලා යන්නේ? මගේ ස්වාමියා කොහොමද මම දාලා යන්නේ? මගේ නෝන වෙන කෙනෙක් එක්කයි මම ගියාම. ඔහොම කල්පනා කරගෙන ඉන්නවනේ අර බැඳිලා ඉන්නවනේ. මට ඒ වගේ එක්කෙනෙක් හම්බුණා අර මේ කෝච්චියට ඇක්සිඩන්ට් වෙච්ච මහත්ය ඇක්සිඩන්ට් වෙලා කෝච්චියට. ඇක්සිඩන්ට් වෙලා මැරිලා. මැරිලා කෙලියම ගියේ නෝනාගේ ඇඟට. නෝනාගේ ඇඟට ගිහිල්ලා දැන් දවසක් මට මතක හැටියට නිල් පාට සාරියක් වගේ. සාරියක්ද උසරියක්ද මට මතක නැහැ. ඇඳගෙන ආවා එක මගුල් ගේක වගේ ඇඳලා ඇස්තිච්ච නෝනා කෙනෙක්. ඇයිලා මට කිව්වා අනේ ස්වාමීනි මට මේ බැරිම තැන මම මේ විදිහට ආවේ. මට සුදු අඳින්න තහනම් කරලා තියෙන්නේ මගේ මහත්තයා කිව්වා. දැන් මම හිතුවේ මේ මහත්තයා ජීවත් වෙලා ඉන්න කෙනෙක් කියලා. මට සුදු අඳින්න තහනම් කිව්වා. මට අසපුවකට යන්න තහනම් කිව්වා. මට දාන දෙන්න තහනම් කිව්වා. මං කො ඉතින් මහත්තයාට කියලා දහම් කරු කියලා මහත්තයා එක්කන් එන්න කිව්වා. මම දන්නේ නේ. අනේ මහත්තයා ජීවිතුන් අතර නැහැ කිව්වා. මං කො ඒ අසවල් ඇක්සිඩන්ට් එක වෙලාවේ මහත්තයා මැරුණා. එදා ඉඳලා මගේ ළඟ ඉන්නවා කිව්වා. මං කියනවා මහත්තයාට කියන්න මේ අනේ මම පින් කරන්න මට පින් කරගන්න අවස්ථාව දෙන්න මම පින් අනුමෝදන් වෙලා මේ ඔයාට දෙන්නම් කියලා. එහෙම කිව්වලු. කියනකට මහත්තයා කියනවා නෑ උඹ පින් කළොත් මට උඹව හම්බ වෙන්නේ නෑ කියලා. ඕම් බන්ධන යන දුර ළමයි 3 දෙනෙක්ද කොහෙද ඉන්නව? ඒ අම්මට මහත්තයා කියනවා මට උඹ ඕනේ මම යන්නේ උඹව දාලා කියලා. සුදු අඳින්න දෙන්නේ නැහැ. ඔබ සුදු අඳින්න පින් කරන්න සුදු අඳින්න තහනම් කළා. ඕන්න තත්ත්වේ. මේ භූතය ඇවිල්ලා මිනිස්සුත් එක්ක මෙහෙම කතා කරනවා. ඒ අම්මට කරගන්න දෙන්න අසරණ වෙලා. ඉතින් මට කියලා අඬලා ගියා. මොනව කරන්නද? ඒ නිසා මේ කියන්නේ මේ මැරෙනවා කියලා හිතන්නේ නැති ලෝකෙක ඔය කොරෝනා වෛරසය එන්නේ. අපිත් මැරෙනවානේ. අපිත් මැරෙනවා. ඒ මිනිස්සුත් මැරෙනවා. ඒ නිසා අපිට කවදාවත් අපිට මේ ලෙඩේ හැදෙන්න එපා, ලෙඩේ හැදිච්ච කෙනෙක් එන්න එපා කියන කතාවක් නැහැ. අපි ලෙඩේ හැදිච්ච කෙනාව ප්‍රතික්ෂේප කරන්නේ යම්සේද
අපට හැදිච්ච ගමන් අපිවත් ඒ විදිහටම ප්‍රතික්ෂේප කරනවා කියන කාරණේ අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා මේ පොදුවේ ලෙඩ හැදිච්ච අයටත් අපේ අනුකම්පාව තියෙන්න ඕනේ. ඒ බඳු කෙනෙක්ව සුවපත් කරගන්න අපිට උදව්වක් කරන්න පුළුවන් නම් අපි ඒ උදව්ව කරන්න ඕනේ. ඒකයි. මොකද අපිට හැමදේම නොමැරී ඉන්න බෑ. මොන විදියට කොයි විදියට මැරෙනවද කියලා දන්නේ නැහැ. කොහොමද මේ වෛරසය පැතිරෙන විදියට නම් මේක ලේසියෙන් නවතින එකක් නෙමෙයි. මම කිව්වේ ඒකයි අඩු ගානේ මොනවා හරි වගාදිගා කරගත්තොත් කාටවත් අත නොපා යම් කිසි මට්ටමකින් එක වේලක් හරි කාලා කැඳ ටිකක් හරි බීලා ඉන්න පුළුවන් කමක් අපිට හදාගත හැකියි. මේ කොහෙද චීනෙට මේ ආදී රටවලට ආපු විනාශය වගේම වෙන එකක් නැහැ. හැබැයි ඒ රටවල් අපිට මේ ආහාර පාන ගේ රටවල් වල ඒගොල්ලන්ට මේ කොරෝනා වෛරස් හැදෙලා ඒගොල්ලෝ මේ අසරණ භාවයට පත් වුණාට පස්සේ මෙහෙට එවයිද කෑම? ඕන් ඉන්දියාවෙන් තහනම් කරලා තියෙනවා සියලු බෙහෙත් වර්ග පිටරට යවන්න තහනම්. ඉන්දියාවේ බෙහෙත් වර්ග දැන් පිටරට යවන්න තහනම් කළා. දැන් අපි යපෙන්නේ ඉන්දියාවේ බෙහෙත් වලින් නම් අපිට බෙහෙත් ඉවර වෙන්නේ නැද්ද? බෙහෙත් ඉවර වෙනවා. අනිත් එක පිටරටවල වලින් බෙහෙත් දෙන එක නවත්තනවා. දැන් මේ රටේ බෙහෙත් නිෂ්පාදනයක් නැත්තම් අපි පුරුදු වෙන්න ඕනේද කොට බෙහෙත් වලට? මම ඒකයි කිව්වේ බෙනිවැල් ගැට කොත්තමල්ලි ඒවා කොත්තමල්ලි වුණත් වගා කරගන්න පුරුදු වෙන්න. හොඳට ඔය කොම්පෝස්ට් පොර පස් ටිකක් ඇටියකට දාලා කොත්තමල්ලි ඇට දෙකට පළලා මේ ඉහළ පොඩ්ඩක් වහලා තියලා වතුර ටිකක් දැම්මොත් පැලවෙයි. ඉතින් ඒක පුරුදු වෙන්න. ගෙදරින් කඩෙන් ගිහලා ගේන නිවිති දඬු ටික හිටවන්න පැලවෙයි. මුකුණන ටික හිටවන්න දඬු ටික. කාංකුන් දඬු ටික හිටවන්න පැලවෙයි. එහෙම කළා වතුර දෙලා ඔක්කොම හදාගන්න. හැබැයි ඊළඟට බැරි වෙලාවත් ලොකුවට පැතිරුණොත් මතක තියාගන්න පින්වත්නි අපට ඉතුරු වෙන්නේ එක දෙයයි. ඒ දේ මෙහෙමයි. දවසක් කොසල් මහ රජුරෝ අසල්වැසි රාජ්‍යයක් තමන්ගේ රාජ්‍යට ඇඳා ගන්නට ලෑස්ති වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට සේනාවත් සමග ගියා. ගිල්ල වන්දනා කළ පැත්තකින් හිටියා කොසල් රජුරෝ. බුදුරජාණන් වහන්සේ රජුරන්ගේ හම්පස් කිව්වා රජතුමනි මේ මොකද මේ මහදාවල් ස්වාමීනි අපේ රාජ්‍යයේ අර කොටසක් ඇඳා ගන්න වෙලා තියෙනවා මේකට යන්න කිව්වා. රජතුමනි මම ප්‍රශ්නයක් අහන්නද කියලා ඇහුවා. හායි කිව්වා. රජතුමනි දැන් නැගෙනහිරින් දකුණෙන් බටහිරින් උතුරෙන් කියන මේ දිශා හතරෙන් විශ්වාසවන්ත රාජ දූතයෝ 4 දිනක් වේගෙන් එනවා 84ක් අරගෙන. පණිවිඩ 4ක් අරගෙන එනවා. 4ෙම තියෙන එකයි. මොකද්ද? උතුරු දිශාවෙන් නැගෙනහිර දිශාවෙන් දකුණු දිශාවෙන් බටහිර දිශාවෙන් වේගෙන් පෙරලීගෙන මහා පර්වත 4ක් එනවා. දැන් ඔබ ඉන්න තැනට එනවා. ඕකයි පණිවිඩේ. රජතුමනි දැන් මොකද්ද කරන්න කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා භාග්‍යවතුන් වහන්සේ දැන් නම් කරන්න තියෙන්නේ එහෙමනම් මට මේ ධර්මයේ හැසිරීම මිසක් වෙන එකක් නෙමෙයි කිව්වා. එවෙලේ බුදුරජාන් වහන්සේ වදාළා රජතුමනි උපන්න සත්වයාට මේ රෝග පීඩා ජරා මරණ වලින් පහර දෙද්දී ධර්මයේ හැසිරීමට මුල් තැන දෙන්න කිව්වා. ඒ නිසා කොරෝනා වෛරසය එනකොට අපි කොරෝනා කීකේ ඉඳලා පළක් නැහැ. ධර්මයේ හැසිරීමට මුල් තැන දෙන්න අපි සියලු දෙනාට මේ වෛරසයෙන් උපද්‍රවයක් නොවේ විශේෂයෙන් කොරියාවේ ඉතාලියේ ආදී රටවල් වල වාසය කරන අපේ සිංහල ජනතාවට ඒ වෛරසයෙන් මහා මාරාන්තික වසංගතයෙන් අනතුරක් නොවේවා කියලා ඉස්සලා සෙත් පතන්න. ඒ වගේම ලංකාවේ සියලු දෙනාටත් මේ මාරාන්තික වෛරසයෙන් අනතුරක් නොවේවා කියලා සෙත් පතන්න.
ඒ වගේම ලෝකයේ සිටින සියලුම ශ්‍රී ලාංකික ජනතාවට ඒ භයානක වෛරසයෙන් අනතුරක් නොවේවා කියලා අපි සෙත් පතමු. ඒ වගේම මේ අන් සියලු ජාතීන්ටත් මේ බීසුණු වෛරසයෙන් අත් මිදෙන්න ඉක්මනින්ම වාසනාව ලැබේවා කියලා අපි සෙත් පතමු. ඒ වගේම මේ මරණයට මෝණ දිදී යන බීසුණු සසර ගමනින් අත් මිදීම පිණිස අපට අපේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ යම් චිත්ත ප්‍රසාදයක් ඇති වුණාද, ධර්මයේ පිළිබඳ යම් චිත්ත ප්‍රසාදයක් ඇති වී තිබෙනවාද, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන යම් චිත්ත ප්‍රසාදයක් ඇති වී තිබෙනවාද, භාග්‍යතුන් වහන්සේ උපන්න සැබෑ බුද්ධ භූමි ඉන්දියාවේ තියෙන්නේ ඒ වජිරාසනය, ඒ වගේම ලුම්බිනිය, ඒ වගේම බර්ණස ඒසිපතනේ, කුසිනාරා ආදී කෙරෙහි අපේ චිත්ත ප්‍රසාදයක් ඇති වී තිබෙනවාද? ඒ චිත්ත ප්‍රසාදේ එසේම සුරකේවා. සාදු සාදු සාදු.